යක ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. මට විටක හිතෙනවා මේ විශ්වයේ මේ ලෝකය පවතින්නේ වචන දෙකක් මත කියා. ඒ වචන දෙක ආදරය සහ මෛත්‍රිය. ඒ වචන දෙක ගැනයි අද මේ විශේෂ දොරමඩලාවෙන් අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම කර සිටින අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් අග්ගමහා පඬිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව දොරමඩලාවට පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙන් අද විශේෂ අමුත්තෙක් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙනවා. අවුරුදු 20ක දශක දෙකක දොරමඩලාව ඉතිහාසය තුළ බොහෝ අපූර්ව දෑ මේ දොරමඩලාවේ සිද්ධ වෙලා තිනවා. අදත් එහෙම අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ එක්ක සහභාගී වෙන අනෙත් සම්භාවනීය අමුත්තා කවුදයි අපි හඳුනාගමු. අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙන කොළඹ අගරාධ ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ඉතා ගෞරවයෙන් යුතුව දොරමඩලාවට පිළිගන්න ඔබ වහන්සේගේ සහභාගීත්වය අපට ගෞරවයක්, දොරමඩලාවට ගෞරවයක්. අපි ආදරය සහ මෛත්‍රිය ගැන කතා කරන්නට කලින් මා කල්පනා කළා මීට දශක ගණනාවකට පෙර, ඒ දශක ගාන කීයද කියලා මම කියන්න උත්සාහ කරන්නේ. කළුතර දිස්ත්‍රික්කේ කොටපිටියේ ඉපදිච්ච පුංචි දරුවා පූජිත ජීවිතයක් බවට පත් වෙයි කියලා අම්මලා තාත්තලා හිතුවද මන් දන්නේ. ගමේ අය හිතුවද මන් දන්නේ. අද මහාචාර්ය ස්වාමීන් වහන්සේ නම කෝට්ටේ පාර්ශවයේ අනුනායක ස්වාමීන් වහන්සේ. ඒ එකම දශක ගණනාවකට පෙර, දශක ගාන කැමති නම් කියයි. දශක ගණනාවකට පොල්ගහවෙල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල උපන් පුංචි කුමරුවා පූජිත ජීවිතයක් බවට පත් වේයයි ඒ මාපියන් හිතුවද, ගමේ අය හිතුවදයි මා දන්නේ නැහැ. විශේෂයෙන් ලෝක කතෝලික සභාවේ කාදිනල්වරයෙක් බවට පත් වේයයි කවුරුන් හිතුවාදයි මා දන්නේ නැහැ. නමුත් එහෙම පත් වෙලා තියෙනවා. මේ සම්භාවනීය පූජිත ජීවිත දෙක එක්ක අද මේ විශේෂ දොරමඩලාව, මේ නත්තල් සතියේ විශේෂ දොරමඩලාව වැඩසටහන විකාශය කරන්නට ලැබීම අපේ භාග්‍යයක් හැටියට අප සලකනවා. අපේ හාමුදුරනේ ඉපදුනේ කොටපිටියේ. වැඩ හිටියෙත් කොටපිටියේමද? වැඩිපුර වාද්දුව ප්‍රදේශයේ දැන් වාද්දුව වැඩිපුර ගැවසිලා තියෙන. එතකොට කළුතර දිස්ත්‍රික්කේ තමයි. හැබැයි සේවය කරනවා විවිධ විශ්වවිද්‍යාලවල. විවිධ විශ්වවිද්‍යාලවල. පෙරදිනේ මේ කාලේ මගේ විශ්වවිද්‍යාලේ කටයුතු වල නිරත වෙලා ඉන්නේ. කලින් පාලිහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධ්‍යාය ආයතනයේ අධ්‍යක්ෂවරයා. අධ්‍යක්ෂ ධූරය දරුවා. දැනට කෝට්ටේ පාර්ශවයේ අතිපූජ්‍ය අනුනායක ස්වාමීන් වහන්සේ හැටියට ක්‍රියා කරනවා. පොල්ගහවෙල ඉපදිලා බලාගෙන ඉහම රට වටේ විතරක් නෙවෙයි ලෝකෙ වටේම ගිහිල්ලා තියෙනවා අපේ කාදිනල් හිමිපාණන් වහන්සේ. ඒ රට වටේ ලෝකෙ වටේ ගමන ගැන පොඩ්ඩක් මතක් කළොත් වටිනවා. ඇත්ත වශයෙන්ම මම පූජාත්‍රය ලබන්නට කලින් අධ්‍යාපන කටයුතු අවසන් කළේ රෝමේ උර්බනියානා සරසවියේ. ඉන්පසු සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම 6 වන පාවුලු පාප් වහන්සේගෙන් පූජාත්‍රය ලබාගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවේ මීසම්වල ඒ වගේම තවත් ආයතනවල සේවය කරලා ඉන්පසුව රදගුරුවරයට පත්වීම් ලැබුවට පස්සේ මට අවස්ථාවක් ලැබුණා රෝමේ සුද්ධෝත්තම පාප් වහන්සේලා ගාව සේවය කරන්න. නිසා මම අවුරුදු 9ක පමණ කාලයක් නැවත වරක් රෝමේ ගිහින් ජීවත් වුණා. ඒ කාලේදී ඉන්දුනීසියාවේ සහ නැගෙනහිර තිමෝරේ වතිකානු තානාපතිතුමන් ලෙස කටයුතු කරන්නටත් මට අවස්ථාවක් උදා වුණා. ඊට පස්සේ තමයි නැවත වරක් රෝමයට ගිහිල්ලා ආපහු ලංකාවට ඇවිල්ලා මේ අගරදගුරු පදවිය බාර ගන්නට කියලා මට බාර දුන්නේ. ඒ අනුව තමයි මම විවිධ පළාත්වල විවිධ රටවල් තුල සේවය කරලා තියෙනවා, අත්දැකීම් ලබාගෙන තියෙනවා. අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පන්සලේ පියතුමා අපට මතක් වෙනවානේ. මර්සලින් ජයකොඩි පියතුමා කරපු මහා ශාස්ත්‍රීය සේවාව අපි අදත් අගය කරන බොහොම සම්භාවනීය ගෞරවනීය ආදරණීය චරිතයක්නේ පන්සලේ පියතුමා කියලා අපි කිව්වේ. කාදිනල්තුමාට අපි මොකද්ද කියන්නේ? අපි ඊටත් එහා වචනයක් දැන් පාවිච්චි කරන්න වෙලා තියෙන එතුමන්ට නේද?
උන්වහන්සේගේ පහුගිය ජීවිත කාලය තුල කරපු කියපු දේවල් දිහා බලව බොහොම ආදරණීය විදිහට සමාජයේ ලෝකේ බලාගෙන හිටියා. ඔව් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි අහලා තියෙන ඉතිහාසය සහ අපි දන්න ඉතිහාසයේ මේ තරම් ශ්‍රී ලාංකීය සමාජයත් එක්ක බද්ධ වෙච්ච කිතුණු පියතුමෙක් අගරදු ගුරුවරයෙක් මම නම් අහලා නැහැ. මෙතුමා ළඟ ඉන්න හින්දා මම එච්චර වැඩි කියන්න කැමති නැහැ. මෙතුමා ළඟ නැත්තම් ඊට වඩා මම කියනවා ඒ ගැන. ඇත්ත වශයෙන්ම මෙතුමා මේ රටේ උපන්න මේ රටට ආදරය කරන මේ රටේ සංස්කෘතියට ආදරය කරන ඒකට අපේ සිංහල වචනේ ජාති පුත්‍රයෙක් මේ රටට හිතයිසි දේශපුත්‍රයෙක් මෙතුමා. මොකද මෙතුමාගේ ජීවිතේ මෙතුමාගේ ආගමට මෙතුමාගේ දර්ශනයට මම දන්නවා ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා අවබෝධයක් තියෙනවා මේ තනතුරට නැත්තම්පත් වෙන්න බෑනේ. එතකොට ඒ අවබෝධයේ දැනුමත් එක්ක ඒ අනන්‍යතාවය එතුමා ඉහළින්ම පවත්වගෙන යනවා. කතෝලික දහමේ තියෙන කිතු දහමේ තියෙන අනන්‍යතාවය එතුමා මං හිතන්නේ පොඩ්ඩක්වත් අඩු කරනවා කියලා. නමුත් එතුමා ඉන් එහාට ගිහිල්ලා ඉන් ඔබට ගිහිල්ලා අපේ රටේ එතුමා ජීවත් වෙන රටේ එතුමා ජීවත් වෙන සමාජයේ සංස්කෘතිය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ඒ සංස්කෘතියට අනුගත වෙමින් එතුමාගේ ජීවිතේ පවත්වාගෙන යනවා. ඒ නිසා තමයි එතුමා මේ රටේ ජනතාව එතුමාට ආදරය කරන්නේ. මම හිතන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපි හැමෝම එතුමාට බොහෝම හිතවත්. එතුමාගේ ඒ දක්වන බොහොම විවෘත අදහස අපි තාම ඉහළින් අගය කරනවා. ඒකයි මේ වෙලාවේ කෙටියෙන්ම සඳහන් කරන්නේ. ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවක සුද්ධෝත්තම පියතුමාණන් බවට පත්වෙන්නටත් සුදුසුකම් තියෙන කාදිනල්වරයෙක් තමයි අපේ ගෞරවනීය කාදිනල් හිමිපාණන් වහන්සේ. අපි ප්‍රාර්ථනා කරමු පාප්දුරයට පත්වෙන්න සුදුසුකම් සහිතයි. ඒ කියන්නේ ලෝක කතෝලික සභාවේ නියෝජනයක් නෙමෙයි ආසියාවටම එක්තරා විදිහක ගෞරවාන්විත ධූරයක් තනතුරක් උන්වහන්සේ දරන. ඒ වුණාට ඉතින් ආමුදුරන්ට දානෙ දෙන්න දන්නවා. ආමුදුරන්ට ගරු කරන්ට දන්නවා. බෞද්ධ සංස්කෘතිය දන්නවා. ගාතක් දන්නවා ඇති මා හිතන්නේ. කොහෙන්ද මේ පල්ලියනේ හිටියේ මෙච්චර කාලෙ කොහෙන්ද මේවා ඉගෙන ගත්තේ? කාදිනලතුමාගෙම මා දැනගන්න කැමතියි. නෑ මම සාමාන්‍යයෙන් මේ ලංකාවේ ජීවත් වෙන කෙනෙක් හැටියට කුඩා කාලේ ඉඳලම අපේ දෙමව්පියෝ අපිට කියලා තියෙනවා මේ ලංකාවේ ජීවත් වෙන බහුතර සමාජය දිහා බලලා ඒ අනුගත වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. ඉතින් ඒ නිසා කුඩා කාලේම අපිව අපේ පන්සල්වල භික්ෂුන් වහන්සේලා ළඟට ගෙනියලා තියෙනවා. ඒ වගේම ඒ උත්සව වලට සම්බන්ධ කරවලා තියෙනවා. ඒ හැම දෙයක් තුළින්ම මම අනිත් එක දෙව්සත්හලේ අධ්‍යාපනය ලබන කාලේ අපිට විවිධ ආගම් උගන්වපු කාලේ මේ අපේ අනුමදස්සි හාමුදුරුවෝ කියලා අපේ හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේ දැන් අපවත් වෙලා උන්වහන්සේ තමයි අපිට බුද්ධ ආගම ඉගැන්වුවේ. ඉතින් ඒ ආభాෂයත් සමග උන්වහන්සේ අපිව මේ දළදා මාලිගාව බලන්නට ගෙනිච්ච ඒ දවස්වල ඒ වගේම තවත් ගඩලාදෙනිය විහාරය බලන්නට අනගහගෙන ගියා. ඒ වගේ අපිට විවිධ අත්දැකීම් ලබා දුන්නා. ඒත් සමගම මම පෞද්ගලිකව බෞද්ධ පොත්පත් කියවන්නට ආශාවක් තිබුණා මා තුළ. මම ඒවා කියවන්නට පටන් ගත්තා. ඉතින් ඒ හැම දෙයක් තුළින්ම ඊටත් වඩා මේ භික්ෂුන් වහන්සේලාව ඇසුරු කිරීම තුළින් ඒ වගේම පන්සල් ඇසුරෙන් යම් යම් කටයුතු වලට සම්බන්ධ වෙන්නට ලැබීම තුළින් මා තුළ බෞද්ධ දර්ශනය ගැන ලොකු පැහැදීමක් සහ ගෞරවයක් ජනිත වෙලා තිනවා. ඒක මගේ ජීවිතයට බලපානවා. මම ඒක ලොකු ආශිර්වාදයක් හැටියට සලකනවා. ලෝකයේ අනෙකුත් ආගම් දර්ශන සංස්කෘතීන් පිළිබඳව තියෙන්න ඕනේ අවබෝධය. තවත් අය ඉන්නවා. තවත් සංස්කෘතීන් තියෙනවා. තවත් ආගම් දර්ශන තියෙනවා. ඒවා අපි හදාරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ කියන අදහස පුංචි දරුවන් තුල පවා
ඇති වෙන්න ඕන මම හිතන ඔබ වහන්සේගේ ප්‍රකාශය කුඩා කාලේ ඉඳලා ඔබේ ආගම ඔබේ විශ්වාසයේ කුමක් වුවත් අනෙක් ආගම් දර්ශන පිළිබඳව අපි දැනගන්න ඕනේ. නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? දැන ගැනීම ඊටා වැදගත්. මේ ඇතුලේ තියෙන්නේ මේ වදන් මාලාව ඇතුලේ තියෙන්නේ මම හිතන්නේ මෙතෙක් ගලාගෙන ආපු ආදරය සහ මෛත්‍රිය තමයි. දැන් මේ බොහොම සරලව කතා කරපු කාරණා ටික ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ ආදරය සහ මෛත්‍රිය තමයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මානුකූල විවරණයක් අවශ්‍යයි මේ ආදරය සහ මෛත්‍රිය ගැන. එතවසින් අපි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මේ මිනිස්සු කියන කුලකේ ගත්තහම මූලික ස්වභාවය අපි කාගෙත් එකයි. දැන් අපි කාටත් ඕන වෙන මූලික අවශ්‍යතාවත් එකයි. අපි හැමෝටම ආහාර ගන්න ඕනේ. අපි කාටත් රෙදි ඇඳීම අවශ්‍යයි. නිදා ගැනීම අවශ්‍යයි. ඒ වගේම අපි කවුරුත් භයට, සැකයට, පීඩනයට පත් වෙනවා යම් යම් අවස්ථාවල. ඒකම මිනිසුන් තමන්ගේ ප්‍රජාව ඉදිරියට ගෙන යාම සඳහා ලිංගික සේවනයේ දෙන වගේ යම් යම් කරුණු අතින් ගත්තාම මිනිස්සුන්ගේ මූලික ස්වરૂපය එකයි. මේ මූලික ස්වરૂපය එහෙම තියෙන අතරතුරේ තමන් ජීවත් වන තමන්ගේ රටවල් වල තමන් ජීවත් වෙන පරිසරයේ හැටියට තමන්ගේ ඇතැම් විට පාරම්පරික දෙමව්පියන්ගේ හැටියට තමන් යම්කිසි ආගමකටපත් වෙනවා. හැබැයි මේ මිනිසුන් තුල පවතින ඒ කියන මූලික ස්වરૂපය ආගම් තුලින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න බෑ. දැන් තම තමන් අදහන තම තමන් විශ්වාස කරන තමන්ගේ ආගමට අනුව යම් යම් ප්‍රතිපත්තීන් යම් යම් දර්ශන ඉගෙනගෙන හැසිරීම් රටාවන් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි මේවා සියල්ලක්ම අර මූලික මනුෂ්‍ය ප්‍රතිපත්ති මූලික මනුෂ්‍ය අවශ්‍යතා සියල්ලක්ම ආගම අනුව වෙනස් වෙන්නේ නැහැ. ආගම කියන්නේ දෙවෙනි එක. පළවෙනි එක මනුෂ්‍යකම. ඒ නිසා මේ ආදරය, කරුණාව, මෛත්‍රිය කියන එක මට හිතෙනවා මිනිසුන්ගේ තියෙන පැවතිය යුතු අර මූලික ස්වરૂපේ ලක්ෂණයක්. ආගම් වලින් මේවා පිළිබඳව වැඩි අවධානය කරලා මේවා අර්ථ විවරණය කරලා මේවා දාර්ශනික වශයෙන් යම් යම් කරුණු ගෙනහැර දැක්වට දැන් අපි ගත්තොත් අපේ බුද්ධ ආගමේ ආදරය ගැන කතා කරනවා, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව මේවා පිළිබඳව දාර්ශනික ස්වරූපයෙන්ම කතා කරනවා. ඒ කතා නොකලත් මේ සමාජයේ තිබිච්ච දෙයක්, බෞද්ධ සමාජයේ තිබිච්ච දෙයක්. ඒ වගේම කතෝලික සමාජය, හින්දු, ඉස්ලාම් මේ හැම ආගමකම මේ ඔය කියන මාතෘකා කතා කරනවා. ඒ ආගම්වල මේ අර්ථ විවරණය කිරීමේදී දැන් කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව වගේ මේවා දැන් බුද්ධ ආගමේ හැටියට දැන් බොහෝ විට ඔය සතර බ්‍රහ්ම විහරණ කතා කරන තැන එයින් අදහස් කරන්නේ ඊටාම ඉහළින් ගොඩනගා ගත යුතු ඇවතුම් පැවතුම් අතරට ඔය කියන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වගේ ගුණධර්ම එකතු කරගන්නට ඕනේ. ඒක පැත්තකින්. අනිත් පැත්තෙන් බුද්ධ ආගමේ හැටියට දැන් අපේ ගැඹුරු සූත්‍රවල උගන්වනවා දැන් මේ දැන් මෛත්‍රිය කියන එක පාරමිතාවක් හැටියට යම් කිසි කෙනෙක් දැන් බුද්ධ ආගමේ හැටියට නම් බුද්ධ ආගමේ බුදු බව ප්‍රාර්ථනා කරනවා නම් නිවන් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ගමනේ අවසාන පරමාර්ථයේ දක්වා විහිදී යන මූලික සංකල්පයක් හැටියට තමයි කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව වගේ මූලික කරුණු උගන්වන්නේ. කියන්නේ යම්කිසි ඉහළ ප්‍රතිපදාවකට යන්නට කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම්
ඒ ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයාගේ ජීවිතේ මූලික වශයෙන් ඇති කරගත යුතු ලක්ෂණ හැටියට තමයි මේවා උගන්වන්නේ. ඉතින් මම හිතනවා අනිත් ආගම්වලත් එහෙමයි. බුද්ධ ආගමේ වගේම ඒකම සමස්තය ගත්තාම සියලු ආගම් අතර ඔවුනොවුන් තුළ පැවතිය යුතු ආගම් විතරක් නෙවෙයි මේ ලෝකයේ තියෙන සියලුම සජීවී අජීවී පරිසරයන් අතරට පවා යැවිය යුතු ගුණධර්මයක් හැටියට. දැන් කරුණාව මෛත්‍රිය කියන එක මිනිසුන්ට පමණක් නෙවෙයි සතාට, සිව්පාවාට, පක්ෂියාට, ඊළඟට ගහකොළට, ජලයට, වාතයට මේ කියන හැම දෙයකටම මුහු කළ යුතු ගුණධර්මයක් හැටියට තමයි මූලික වශයෙන් අපිට සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පොදු ගුණාකාරයක් සිහිපත් කළා. දැන් ওই ලෝකේ තියෙන සියලු ආගම් දර්ශන එකයි, ඔක්කොම උගන්වන්නේ එකම තමයි, තේරම එක වගේ කියලා කවුරු හරි හිතා ඉන්නනම් මං හිතන්නේ ඒක මුලාවක්. ඔක්කොම එක නෑනේ, ශාස්ත්‍රවරුන් වෙනස්. ලෝතර බුදුරජාණන් වහන්සේ බුදුදහමේ නිර්මාතෘවරයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිතුදහමේ නිර්මාතෘවරයා හැටියට අපි සලකන ආගමික ශාස්ත්‍රවරයන්න් වහන්සේ හැටියට සලකන. ඉතින් ශාස්ත්‍රවරුන් වෙනස්නේ, ඉගැන්වීම් වෙනස්. හැබැයි ඒ හැම ආගමකටම දර්ශනයකටම වෙනම ඉගැන්වීමක් තියෙනවා, වෙනම දර්ශනයක් තියෙනවා, වෙනම පද්ධතියක් තියෙනවා. ඒ සියල්ල අතරේ සියලු වෙනස්කම් අතරේ එකතු වෙන්න පුළුවන් තැන් ටිකකුත් තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ පොදු ගුණාකාරය, ආදරය, මෛත්‍රිය ඔන්න එකතු වෙන්න පුළුවන් තැන්. මේ ඔක්කොම ආගම් එකයි, ඔක්කොම දර්ශන එකයි කිව්වොත් මම හිතන්නේ ශාස්ත්‍රවරුන්ටත් කරන අගෞරවයක් වෙනවා. එහෙම නැහැ. විවිධ සංස්කෘතීන් විවිධත්වයක් තියෙන, විවිධත්වය අතරේ එකතු වෙන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. බුදුදහම පුළුල් ලෙස මෛත්‍රිය පිළිබඳව කතා කරනවා. කිතුදහම පුළුල් ලෙස ප්‍රේමය පිළිබඳවයි කතා කරන්නේ. මොකක්ද මේ ප්‍රේමය? මොකක්ද මේ ප්‍රේමය පිළිබඳ පුළුල් දැක්ම? අපේ කාදිනල් හිමිපාණන් වහන්සේගෙන් මා ගෞරවණීයව දැනගන්න. දැන් මේ අපේ අනුනායක හාමුදුරුවෝ කිව්වා වගේ ඒකේ තියෙනවා දැන් මේක හරියට නිකන් මැණිකක් වගේ. මේ මැණිකේ පැති තියෙනවා කීපයක්. නමුත් එකම මැණිකයි. මනුෂ්‍ය ජීවිතය උසස් තත්වයට නංවන්නට තමයි ආදරය, ප්‍රේමය, මෛත්‍රිය කියන ඒ ගුණාංග ගැන අපේ ශාස්ත්‍රූන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ. දැන් අපේ ක්‍රිස්තියානි පැවැත්මේ තියෙනවා මේකට නවගිවිසුමේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ ග්‍රීක් භාෂාවෙන්. ඒ ග්‍රීක් භාෂාවෙන් ලියවී ඇති වචන තුනක් තියෙනවා. එකක් තමයි ඊරොස් කියන එක, අනිත් එක ෆිලෙයින් කියන එක, අනිත් එක අගපේ කියන එක. මේ වචන තුනම ආදරය, ප්‍රේමය සංකේතවත් කරන වචන තුනක්. එතකොට ඊරොස් කියන්නේ ශාරීරික සම්බන්ධතාවය, ඒ කියන්නේ ලිංගිකත්වයෙන් ආරම්භ වෙලා ඊට වඩා ගැඹුරට යන ආදරයේ අත්දැකීමක් ගැන කතා කරන වචනයක්. අවාසනාවට මනුෂ්‍ය ඉතිහාසය තුළ මේ ඊරොස් කියන වචනය ලිංගිකත්වයට පමණක් සීමා කරලා තියෙනවා. මේ ලිංගිකත්වය තුළ ඇතිවන එකමුතුව තුළ ඇතුළාන්තයෙන් තියෙන ගැඹුරු ආදරය, ඒක අමතක කරලා තියෙනවා. ඒක අපි ක්‍රිස්තුස් වහන්සේ මේ දේ ගැන කතා කරලා තියෙනවා. ප්‍රේමය කියන්නේ මොකක්ද කියන එක. ඒක ලිංගිකත්වයට එහා යන පැවැත්මක් විය යුතුයි. ෆිලෙයින් කියලා කියන්නේ මිතුරු ආදරය, මිතුරන් අතර තියෙන සම්බන්ධතාවය. ඒක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට අමතලා තියෙන්නේ ෆිලොස් කියන වචනයෙන්. ඒ ආදරය කියන්නේ මිතුරන් කියන එක. තුන්වෙනි වචනය අගපේ කියන එක, ඒක ඇවිල්ලා මේ ආගමික විශ්වාසය සමග සම්බන්ධ වෙන අත්දැකීමක්. ආගම තුල ඒ ආදරය තවත් ගැඹුරට යනවා. ඒ කියන්නේ ජීවිතේ ළඟ පේන දෙයට වඩා එහායින් පේන දෙයකට අපිව යොමු කරනවා අගපේ කියන එක. ඒ කියන්නේ ඒ නිසා තමන් ගැන අමතක කරලා අනුන්ට ආදරය කරන පැත්තකට තල්ලු කරනවා ඒ අගපේ කියන වචනය තුලින්. ඒතර මේ ප්‍රේමය කියන සංකල්පය ඊටාත්ම ගැඹුරු අත්දැකීමක්. දැන් අපි බලනකොට දැන් මගේ ජීවිතය තුළ මම ලබාගත්තු අත්දැකීම් සම්භාරය හරහා මම ඉගෙනගත්ත දෙයක් තමයි අපේ මනුස්ස ජීවිතය ඊටාත්ම රසවත්, ඊටාත්ම
අර්ථවත් විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. අපි හුඟක් වෙලාවට ඒක මේ අපේ වැරදි අදහස් නිසා එහෙම නැත්නම් අපේ හිත තුළ ඇති වෙන යම් යම් තරහවල් යම් යම් සීමා නිසා අපි මේක අමතක කරලා තියෙනවා. අපේ මනුස්ස ජීවිතේ අපිට ලබා ගන්න පුළුවන් උපරිම අත්දැකීම තමයි ආදරය කියන එක. ඒ කියන්නේ අපි බලන්න දැන් අපි ඉපදෙන්නේ තනියම නෙමෙයිනේ. අපි ඉපදෙන්නේ අම්මා කෙනෙකුගේ කුස තුල. එතකොට මේක පළවෙනි සම්බන්ධතාවය. පළවෙනි ආදරය අපි අත්දකින. ඊට පස්සේ අපිව තුරුළු කරගෙන ශරීරයට කිට්ටු කරගෙන අපිට කිරි දීලා ඒ අම්මා අපිට පෙන්වන ආදරය තමයි මේ පළවෙනි ආදරය. ඉතින් අපිට ඒ අම්මගේ ආදරේ නැතුව අපිට හැදෙන්න බෑ. අපිට වැඩෙන්න බෑ. ඊට පස්සේ අපේ අම්මයි තාත්තයි. ඊට පස්සේ අපේ පවුලේ සහෝදර සහෝදරියෝ තුල තමයි අපි හැදෙන්නේ. ඊළඟට අපි යන පල්ලිය හෝ පන්සල හෝ ඒ ආධ්‍යාත්මික පරිසරය අපේ නෑදෑයෝ ඊට පස්සේ අපේ පාසල මේ හැම දෙයකින්ම අපි මුළු ජීවිත කාලයක් පුරාවටම අපේ ජීවිතය පරිපූර්ණත්වයට පත් වෙනවා ආදරය කියන අත්දැකීම තුළ. ඒ නිසා අපිට වෙන කෙනෙක් නැතුව තනියම ජීවත් වෙන්න බෑ. කොහේවත්. අපිට සියදිවි නසා ගන්න තත්ත්වයට පත් වෙනවා. මොකද මට මතකයි මම පාසලක A level පන්තියේ ළමයින්ට උගන්වද්දි මම ඇහුවා එක වෙලාවක ළමයින්ගෙන් පරමාණු බෝම්බයක් පුපුරලා හරි යුද්ධයක් හරි මොන හරි වෙලා ලෝකේ ඉන්න සියලුම දෙනා නැති වෙලා ඔබ විතරක් ඉතුරු වුණොත් ඔබ මොනවද කරන්නේ කියලා. එතන මේ තරුණයා කිව්වා එකපාරම අයියෝ ෆාදර් මං කොහොමද ජීවත් වෙන්නේ? එහෙනම් මමත් මොන හරි කරලා මැරෙනවායි කිව්වා. මොකද මට තව කෙනෙක් නැතුව ජීවත් වෙන්න බෑ කියන එක. ඒක අපේ මනුෂ්‍ය ස්වරූපයේ ස්වභාවයේ තියෙන ඊ타ත්ම වැදගත් අනන්‍යතාවයේ කොටසක් අපි අමතක කරන හුඟක් වෙලාවට. ඒ නිසා අපි පොඩි පොඩි දේවල් වලට මේ ලෞකිකත්වයට හිර වෙලා ඒ පොඩි පොඩි දේවල් වලට අපි තරහ මරා ඇති කර ගන්නවා, වෛර කරනවා, තවත් කෙනෙකුට නැති කරලා දාන්න තරම් අපි වෛරයෙන් හදවත පුරව ගන්නවා. ඒ වෛර කරන හැම සැරේටම අපි මැරෙනවා. අපි මරණයක් දකිනවා. ඒ නිසා ආදරය කරන හැම සැරේටම අපේ ජීවිතේ වර්ධනය වෙනවා. ඒ නිසා අපි මනුෂ්‍යත්වයට මුළු මනුෂ්‍ය වර්ගයාටම ආදරය කරන හදවතක් අපි තුල ඇති කරගත යුතුයි. එහෙම ඇති කරගත්තොත් අපි කවදාකවත් අසහනයටපත් වෙන්නේ නැහැ. අපිට කිසි කෙනෙකුව අපිව ඒ හිර කූඩුව ඇතුලේ දාන්න අපිට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ එහෙම කෙනෙකුට. අපේ ආදරයෙන් පිරුණු හදවත පාලනය කියන්නේ සීමා පනවන්නට බැරි වෙන තත්වයකට පත් වෙන නිසා මේ ආදරය කියන එක මම හිතන්නේ මනුස්ස ජීවිතේ අපිට ලැබිලා තියෙන ලොකුම ආශිර්වාදයක් හැටියටයි ලොකුම කැඳවීමක් හැටියටයි මම සලකන්නේ. ආදරය තරම් සරල වචනයක් ලෝකේ තියනවාද කියලා විතක හිතනවා. ඒ තරම් සරල විදිහට ආදරය ප්‍රේමය කියන වචන පාවිච්චි කරලා තියෙනවා. හැබැයි හිතලා බලපුවම ඒ තරම් ගැඹුරු වචනකුත් නැහැනේ. ඒ තරම් සරල වචනකුත් නැහැ, ඒ තරම් ගැඹුරු වචනකුත් නැති තරමටම ඒ පුළුල්. බලන්නකො සමාජයේ ආදරය ප්‍රේමය ඉතා සරල සුලභ ලෙස භාවිතා වෙනවා තරුණ පරම්පරාව දරුවෝ අතර. චූටි පුතාලට ආදරය කියන්නේ ආදලේ කියලා කියන්නේ. ලයන්ට ගෙවෙන්න එතන ඉඳලම කතා කරන්න පටන් ගන්නවා. හැබැයි ආදරය ප්‍රේමය කියන්නේ මොනතරම් ගැඹුරු තේමාවක්ද මාතෘකාවක්ද කියන එක දැන් හොඳට පැහැදිලි. මට අවසර දෙන්න අවසර ඉල්ලා හිටිනවා පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක්. සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි නත්තල් සතියේ විශේෂ දොරමඩලාව වැඩසටහන ආදරය සහ මෛත්‍රිය මේ වැඩසටහනේ මාතෘකාව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදරය ගැන කතා කළා. අපේ ගෞරවනීය කාදිනල් හිමිපාණන් වහන්සේ ආදරය ගැන ප්‍රේමය ගැන ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කළා. අපි පුංචි කාලේට යන්කෝ. පුංචි කාලේ අපේ හැමදෙරොත් ආදරය කරන්නට ඇති නේද? ඇත්ත වශයෙන්ම මං හිතන්නේ මේ අපේ අගරදු ගුරුතුමා පැහැදිලි කළා වගේ ඒ ඔය ආදරය කියන වචනය නිකම් මතු පිටින් බැලුවහම නිකන් අර හුදු
කාමයේ රාගයේ පදනම් වෙච්ච අදහසක් වගේ පෙනුණත් ඒ ඊටාම ගැඹුරුයි කියන එක අපිට පැහැදිලි. දැන් මේ කවි සමයේ විශේෂයෙන් මේ කවි සමයේ ඔය ආදරය ගැන මේ අපි සෞන්දර්යයේ බොහොමයි ගැන කතා කළාට දැන් බෞද්ධ සංස්කෘතිය අපි කතා කරන්නේ අපේ වචන මේ පාලි සංස්කෘත මුසු වෙච්ච වචන මාලාවක් නෙමේ සිංහලට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි භාවිතා කරන වචනය මේ වැඩිපුරම අර මෙත්තා කියන වචනේ, කරුණා, මුදිතා, උපේක්ඛා මේ වගේ වචන අපි පාවිච්චි කරාට මේ ආදරය කියන වචනේ තුල තියෙන ගැඹුරු අර්ථය අපි අහුවහම අපිට හිතෙනවා ඇත්ත වශයෙන්ම මේ අපේ උගන්වන අර මෛත්‍රිය කියන අදහසට සමීප වෙමින් යන අදහසක්. මේ තුල කෙලින්ම මේ රාගය ගැබ්බෙච්ච අදහසක් කියන අදහස නැහැ. දැන් ඒක හොඳට පැහැදිලි අපි භාවිතා කරන වචනවල අපි අපේ අම්මට කියන්නේ අපේ අම්මට අපි හරි ආදරේ. එහෙමනේ කියන්නේ අම්මා දරුවන්ට හරි ආදරේ. ඒ ආදරේ කියලා කියන්නේ ප්‍රේමණීයයි කියන එක. ප්‍රේම කරනවායි කියන අදහස තමයි මේ අදහස ඇත්ත වශයෙන්ම. ඒ නිසා මේ අර වචනේ තියෙන මතුපිට අදහසට වඩා මෙහි ගැඹුව ඇති ගැඹුරු අදහස අපේ හදවතට එනවා කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. දැන් අපි කතා කරන හැම මොහොතකම අපි පාවිච්චි කරන වචනවල එන්නේ ඒ කතා කරන තැනට අනුවනේ. කතා කරන ස්වරූපයේ අනුවනේ. දැන් තරුණයෙක් අඳුරන්නේ නැති තරුණියකට ඒ ආදරෙයි කිව්වොත් ප්‍රේම කරනවායි කියලා කිව්වොත් අන්නේ හැඟීම එක වෙන පැත්තක්. නමුත් කෙනෙක් තව කෙනෙකුට නිකන් වැඩිහිටියෙක් දරුවෙකුට ආදරෙයි කියනවා. එහෙම නැත්නම් දරුවෙක් වැඩිහිටියෙකුට ආදරෙයි කියනවා. එහෙම නැත්නම් කෙනෙක් මම ආදරෙයි මගේ රටට කියලා කිව්වොත්, මම ආදරෙයි මගේ ජනතාවට, මගේ ජාතියට මොනවා හරි යම් අදහසක් කිව්වොත් ඒ අදහස තුල ගැබ්බෙලා තියෙන්නේ මගේ හදවතත් එක්ක මගේ මමත්වයත් එක්ක ඔය කියන අවස්ථාව සමීපයි කියන එක. ඉතින් ඒ නිසා මම හිතනවා බුද්ධාගමේ හැටියට අපි පිළිගන්නවා මේ වචනේ භාවිතා කරන ආකාරය මත අපි ඒකෙන් අදහස් කරන අර්ථය ගැබ්බෙනවා කියන එක. Klogard Natural Salt දැන් රුපියල් 99යි. රුපියල් 25ක වාසියක්. ආලය, ආදරය, ප්‍රේමය, සෙනෙහස එක්ක මෛත්‍රිය කියලා වචනකුත් ගැට ගහලා තියෙනවා බුදුදහම. ඒ පුළුල් අර්ථයෙන් මෛත්‍රිය කියන. ආලය, ආදරය, සෙනෙහස එක්ක ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අතහැරීම කියලා ආලය, ප්‍රේමයේදී අල්ලගන්නනේ අපිට කියන්නේ පොඩ්ඩක් බැඳීම් ඇති කරනවා. බැඳීම් වලින් ඈත් වෙන්න කියලාත් බුදුදහම කියලා දෙනවා. ඔව්. දැන් මේ ලෝකයේ ස්වභාවය තමයි දැන් අපි බුද්ධාගමේ කියන විදියට ඒසෝ අහං, ඒසෝ මම, ඒසෝ මේ අත්තා. දැන් මුලින්ම ඇති වෙන්නේ අපි මේ උපත්තිය ලබනකොට මුල් කාලේ මම කියන හැඟීම තමයි අපිට ඇති වෙන්නේ. තව ටික කාලයක් ගත වෙනකොට අපි මේ ලෝකේ හඳුනගෙන යනකොට මේ මගේ කියන වචනේ ඉස්සරහට දාලා මගේ අම්මා, මගේ තාත්තා, මගේ යාළුවා, මගේ ඇඳුම් කැළඳුම්, මගේ නිවස මේ වගේ මගේ කියන වචනේ දාලා කතා කරන්න, වැඩ කරන්න පුරුදු වෙනවා. ඔක තවත් එහාට යනකොට, තවත් සමාජයේ ලෝකයේ හඳුන ගන්නකොට ඒ සෝමේ අත්තා. මේ සමාජයේ Tamanට වඩා බාහිරව තියෙන දේවල්. අපි හිතුවොත් බාහිරව තියෙන සමාජයේ පුජ්‍යලියෝ වෙන්න පුළුවන්. බාහිර සමාජයේ තියෙන වටිනා වස්තුවක් වෙන්න පුළුවන්, ගෙයක් දොරක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගහකොළ වෙන්න පුළුවන්. ඒවට මේ මට අයිති කියන වචනේ ඒසෝ මේ අත්තා මගේ ජීවිතය හා සමානයි, එහෙම නැත්නම් මට අයිති කියන වචනේ දාලා කතා කරන්න අපි මේ ලෝකේ පුරුදු වෙනවා. මේක ලෝක ස්වභාවය. එතකොට මේ ජීවත් වෙන සමාජයේ දැන් අපි ජීවත් වෙන සමාජයේ තියෙනවානේ මේ බුද්ධ ආගමේ හැටියට සත්‍ය දෙකක්.
එකක් සම්මුති සත්‍යය, එකක් පරමත්ත සත්‍යය. සම්මුති සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ සම්මත වශයෙන් පාවිච්චි කරන වචන ව්‍යවහාර අපි භාවිතා කරනවා. දැන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපිත් දැන් බුදුහාමුදුරුවෝ වුණත් බුදුහාමුදුරුවෝ යම් යම් අවස්ථාවලදී යම් යම් පුජ්‍යලයන්ගේ නම් ගම් කියලා සාමාන්‍ය විදිහට සාමාන්‍ය තොරතුරු කතා කරලා සුවදුක් විමසලා මේ අපි වගේම යම් හැසිරීම් ඔක්කොම නෙවෙයි යම් හැසිරීම් ස්වභාවයක් ගොඩනගාගෙන තිබුණා. ඒක තමයි ව්‍යවහාරික ලෝකේ. ඒක තමයි සම්මුති සත්‍යය. පැවැත්ම පිළිබඳව යථාර්ථය එකයි. එයින් ඉක්ම ගිහිල්ලා පරමාර්ථ වශයෙන් බැලුවාම මේ ලෝකේ පුජ්‍යලේ වශයෙන් ගන්න දෙයක් නැහැ. මේකේ තියෙන පංචස්කන්ධයක්. ඊළඟට කිසිම දෙයක අර තියෙන මූලික ස්වરૂපයේ හැරුණු විට ඊට වඩා ගන්න හරයක් නැහැ. මේ වගේ ඒක ඊටාම ගැඹුරින් සලකන ස්වરૂපයක්. නමුත් අපි මේ ලෝකේ ජීවත් වෙන අය වුණෝන් අතර ඇවතුම් පැවතුම් ගොඩනගාගෙන යනකොට අපිට පුළුවන් නම් දැන් තමන්ට දක්වන ආදරය, තමන්ට දක්වන කරුණාව, තමන්ට දක්වන මිතුරුකම අපිට පුළුවන්කම තියෙනවා නම් අනිත් කෙනෙකුට ඇති කරන්න. අන්න එතන තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. දැන් මට මගේ ජීවිතේට මම ආදරේ නම් මම හිතනවා මම වගේමයි අසවල් කෙනාගේ ජීවිතේට අසවල් කෙනා මෙතුමාගේ ජීවිතේට ආදරේ කරන්නේ. මට දැනෙන බඩගින්න වගේම මට පුළුවන් නම් මම කෑම කනකොට නෑ මට විතරක් නෙවෙයි බඩගින්න මෙතුමටත් තියෙනවා. අන්න එතකොට මේක තුල තියෙන්නේ මේ සංසාරගත මහ දීර්ඝ පැවැත්මක් කියන එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ මේ ජීවිතේ පවත්වගෙන යෑමේදී ව්‍යවහාරික ලෝකයේදී අපි මුහුණ දෙන තත්වයන් අනුව තමන් හා සමානව අනිත් අය දිහා බලන්නට පුරුදු වීම තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ. අපේ ගෞරවනීය කාදිනල් හිමිපාණන් වහන්සේ අදහස් පළ කරද්දී ආදරේ ප්‍රතිවිරුද්ධ වචනය මතක් කළා. වෛරය ඇති වෙන්නේ ඇයි? ආදරය කරන අය අහිමි වුණාම, අතහරින්නට සිද්ධ වුණාම, සමහරට උදුර ගත්තාම ඒක වෛරයක් බවට පත් වෙනවා. ඒකම ආදරය ප්‍රේමයත් එක්ක ප්‍රතිවිරුද්ධ දේවල් ටිකක් තියෙනවා. ඒ ප්‍රතිවිරුද්ධ දේවල් සමාජගත වුණාම සමාජයේ සාමය, ප්‍රේමය බිඳ වැටෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන් අතහැරීම ගැන අපේ ගෞරවනීය කාදිනල් හිමිපාණන් වහන්සේගෙන් මා එහිම සාධාරණදයි මා දන්නේ නැහැ. ඒක බුදුදහමේ පුළුල්ල කතා කරන අතහැරීම. හැබැයි උන්වහන්සේට ඒ ගැන පැහැදිලි කිරීමක් ඇති. නෑ දැන් ආදරය කියන එක අපි ආත්මාර්ථකාමී විදිහට එය අර්ථකථනය කරලා ඒක ජීවත් වෙන්නට හැදුවොත් ඒකේ අවසානයේ සිදුවෙන්නේ අපි අනිත් අයට අපේ හදවත ඇතුලේ ලබා දිය යුතු ඉඩකඩ නැති කර ගැනීම. එතකොට අපි ආත්මාර්ථකාමී විදිහට අපේ ජීවිතය හැඩගස්වාගෙන ආත්මාර්ථකාමී ලෝකයක් අප වටා හදාගන්නට දරන උත්සාහය. ඒතර ඒක ඒ විදිහට දිගටම අපි කරගෙන ගියොත් අපි එක්තරා මට්ටමක මානසික ආතතියට අහු වෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ අන්ධකාරයේ අත්දැකීමක් බවට හැරෙනවා. මොකද එතකොට අපි අනිත් අය සියලු දෙනාම මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ වගේ කල්පනා කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. අපි ආත්මාර්ථකාමී වෙන්නට ඒ කියන්නේ ආදරය කියන ඒ උතුම් අත්දැකීමෙන් බැහැර වෙන්නට අපිවම තනියම ලෝකයක ඉතුරු වෙනවා. අපිට ඒක කරන්න බෑ. මොකද අපිට තවත් කෙනෙක් නැතුව ජීවත් වෙන්න බෑ මේ ලෝකේ. ඒතොර අතහැරීම කියන එක, ඒ කියන්නේ මට වෙන කිසි කෙනෙක් ඕනේ නෑ, මම තනියම මගේ ජීවිතය ගෙනියනවා කියන එක. ඒක ඒ විදිහට කරන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපේ ක්‍රිස්තු ධර්මයේ තියෙනවා භාවනා ක්‍රම සහ විදි. ඒ භාවනා ක්‍රමවල අපි කියන්නේ අපි අපේ අසල්වැසියාගෙන් ඈත් වෙලා අපි භාවනා ක්‍රමය කරනකොට අපි වර ආධ්‍යාත්මිකත්වයේ තුල ඊටත් වඩා විශාල ලෝකයකට අපිව
ගෙනියනවා කියලා. ඒතර අපි අපේ ඇතුළාන්තය තුළ ඒ කරන භාවනාශීලී භාවය තුළ ක්‍රිස්තු ධර්මය කියන්නේ දෙවියන් වහන්සේ සොයා යන මාර්ගයකට පිවිසිලා ඒතර මේ හදවත සම්පූර්ණයෙන්ම පුළුල් වෙලා දෙවියන් වහන්සේ වෙත දෙවියන් වහන්සේ හඳුනා ගැනීමක් වෙත තල්ලු වෙන්න පුළුවන් කියලා. කියන්නේ ඇතුළාන්තයට එබී බැලීම තුළ. ඒ නිසා අපිට මේ අපි පුළුවන් තරම් අපේ අනන්‍යතාවය මේ ප්‍රායෝගික එදිනෙදා අපිට අවශ්‍ය දේවල් වල හෝ එදිනෙදා අපි ගන්න තීරණ තුල හෝ හිර කරන්නේ නැතිව අපි අපේ ජීවිතයේ අන්‍යයන් තුලින් දකින්නට පුරුදු වෙන තරමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා අපිට පෙන්නපු පණිවිඩය තමයි ඒක. කුරුසය කියලා කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ මේ අපිට තවත් කෙනෙකුට සැබවින්ම ආදරය කරන්නට බෑ අපි අපිව අමතක කරන්නේ නැත්නම්. එතකොට කුරුසය කියලා කියන්නේ අන්න ඒකයි. අපිව අමතක කර ගැනීම. අපේ ආත්මාර්ථකාමීත්වය අපි නසන්නට ඕනේ තවත් කෙනෙකුට විවෘත වෙන්නට. ඒක වැඩියෙන් විවෘත වෙන්නට අපේ ජීවිතයේ අපි කරන හැම දෙයක්ම උසස් තත්වයකට ඉබේම තල්ලු වෙනවා. ඒ නිසා මම කොයි දේ කළත් මගේ සහෝදරයා ගැන හිතාගෙන හැමදේම කරන්න පුරුදු වෙනවා කියන හැඟීම මා තුළ ඇති කරගත්තොත් මම ඇත්ත වශයෙන්ම ශුද්ධත්වයට වගේ පත්වීමක් වගේ අත්දැකීමක් ලබා ගන්නවා. මගේ ජීවිතේ ගැඹුර මම අත්දකිනවා. ඒ නිසා මගේ ලෝකයේ තුලට බොහෝ දෙනෙක් ඇතුල් කර ගැනීම ඒ ආදරය පුළුල් කිරීම තුල මගේ ජීවිතේ හුඟක්ම රසවත් අත්දැකීමක් බවට පත් වෙන්නට ඉඩ තියෙනවා. නැත්තම් මම පාළු කාන්තාරයක තනි වෙච්ච කෙනෙක් වගේ මගේ ජීවිතය කාලකන්ණි විදිහට ගත කරන්නට යොමු වෙනවා. ඒක මානසික ආතතියට තමයි අන්තිමට යන්නේ. ගිහිල්ලා නන්නත්තර වෙච්ච පුද්ගලයෙකුගේ චරිතයට මම හිර වෙනවා. ඒ නිසා මේ අනිත් අය සමග මා තුළ මා ළඟ තිබිය යුතු ඒ සබැඳියාව ඒක තමයි මාව ශක්තිමත් කරන්නේ මාව ඉදිරියට ගෙනියන්නේ මට අර්ථයක් ලබා දෙන්නේ මගේ ජීවිතයට. ඒක ඊටාම් වැදගත් අත්දැකීමක් හැටියට අපි ජීවත් වෙනවා නම් මම හිතන්නේ අපිට මේ ලෝකය වඩාත් ලස්සන දෙයක් බවට හරවන්නට පුළුවන්. අනේකා ඉවසීම, අනේකාට ගරු කිරීම කොයිතරම් වටිනවද? ආත්මාර්ථකාමී වීම මං විතරයි ඉන්න ඕනේ. මට තමයි ඔක්කොම අයිති වෙන්න ඕනේ කියලා හිතුවාම ලෝකේ කොයිතරම් දුෂ්ට තැනක් බවට පත් වෙනවද? ආත්මාර්ථකාමීත්වයේ සමහර විට අන්තවාදයක් කරා අන්තගාමී ස්වභාවයකට ඊට පස්සේ අන්තවාදයේ අන්ධකාරය තමයි ගිලෙන්නේ. අන්තවාදයේ අන්ධකාරයේ ගිලුනොත් එහෙම සමාජයක් එක බරපතල තත්ත්වයක්. අපේ කාදිනල් ස්වාමීන් වහන්සේට ඒ ගැන පළ කරන්න ඇත්තටම දැන් අපි ජීවත් වෙන ලෝකයේ තුල අවාසනාවට හුඟක් වෙලාවට අපි මේ හැමදේම හරිගස්සලා තියෙන්නේ පෞද්ගලික තෘප්තිය කියන එක ඉලක්ක කරගෙනයි. එතන සමාජීය වර්ධනය සමාජය තුළ වර්ධනය වීම සමාජය තුළ මුල් බැස ගැනීම ඒක අඩු කරලා තියෙන්න පුළුවන් තරම්. නිසා හැමදේම දැන් බලන්න දැන් පවුලක් ගත්තොත් එහෙම ඒ පවුලේ දැන් මම දැක්ක මේ ළඟදී දාලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මේ එකම පවුලේ කාමර කීපයක රූපවාහිනී යන්ත්‍ර හයි කරලා එක වෙලාවෙම එක ගානකට ඒක ගන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ දරුවෝ වෙනම හැම දරුවම වෙනම කාමරයක ටෙලිවිෂන් එකත් එක්ක. එතකොට සාමූහිකත්වයේ අත්දකින්නේ නැහැ කවදාවත්. තනියම ජීවත් වෙන ආත්මාර්ථකාමීත්වය තමයි වර්ධනය කරන්නේ. එහෙම නෙමෙයි. පවුලක් කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ විවෘත වීම තමන් තුළින් එළියට ගෙන යන අත්දැකීමක් ලබා ගන්න ස්ථානයක්. අන්න ඒ නිසා එතන ඒ පෞල් ජීවිතය කියන එක ඉතා වැදගත්. ඒ නිසා ඒක බින්දින්න බෑ. ඒක බින්දොත් වෙන්නේ මේ දරුවෝ ආතතියෙන් පිරුණු අය පුද්ගලයන් බවට පත් වෙනවා. මානසික අසහනයට ගොදුරු වෙනවා. ආත්මාර්ථකාමී වෙනවා. අනිත් කෙනෙකුව ඉවසන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම කළොත් එහෙම අපි ලෝකයේ තුල වෛරය සහ ක්‍රෝධය පදනම් කරගත්තු සමාජයක් බිහි කරන්නට දායක වෙනවා. ඒ කියන්නේ දැන්
ආත්මාර්ථකාමීත්වය කියන එකට අපි හුඟක් ඉඩ දීලා තියෙන්නේ අද ලෝකයේ තුල. බොහෝ දෙනෙක් තනි තනියම හිතන්න, තනි තනියම වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. අනුන් ගැන හිතන්නේ නැහැ. අපි පුළුවන් තරම් අපේ පතය විවෘත කරන තරමට ආදරය කෙරෙහි ඒක විවෘත කරන තරමට අපේ ජීවිතයේ අර්ථවත් අත්දැකීමක් වෙනවා. ධනය නොතිබෙන්න පුළුවන්. වස්තු සම්පත් අපි ළඟ නොතිබෙන්න පුළුවන්. නමුත් අපේ හදවත ඇතුළ ඊට වඩා විශාල පුළුල් අත්දැකීමක කොටස්කරුවන් හැටියට වර්ධනය වීමක් අපේ හදවත ඇතුලේ සිද්ධ වෙනවා. අර ප්‍රකට කියමනක් තියෙනවා මේ මිනිස්සයා කොයිතරම් දුප්පත්ද කියනවනම් එයා ළඟ තියෙන සල්ලි විතරයි කියලා. මේ මිනිස්සයා කොච්චර දුප්පත්ද කියනවනම් එයා ළඟ තියෙන සල්ලි විතරයි. ඒ කියන්නේ පෝසත්කම, ධනවත්කම අපි මනින්නේ සල්ලි වලින්ද? මුදල්ද පෝසත්කම කියන්නේ කියලා අපිට කතා කරන්න හැකියාව තියෙන. ඔබ වහන්සේ අර පවුල ගැනත් සඳහන් කරපින්න මේ වැඩසටහනේ අවසාන භාගයේදී මම අහන්න හිටපු කාරණාවක්. දැන් සෞඛ්‍යමය අවදානමක් පවතින අවධියකනේ මෙවර නත්තල් උත්සවය සමරන්නේ. එහෙම අවස්ථාවක් අපි වෙසක් උත්සවයේ සැමරුවෙත් අපේ හාමුදුරනේ වෙනස් විදිහට ඒ සෞඛ්‍යමය අවදානම මැද්දේ තමයි ඒ කටයුත්ත කළේ. නත්තල් උත්සවයේ ඒ විදිහට තමයි මේ සැරේ මේ පවුලේ නත්තල් හැටියට තමයි ගැලපෙන ආකාරයට සකස් කරගෙන තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපිට මේක හොඳ අවස්ථාවක්. දැන් සාමාන්‍ය නත්තල් උත්සවයක් වුණාම පියා එක පැත්තකට යනවා, මව තව පැත්තකට යනවා, දරුවෝ තව කොහේ හරි යනවා. එහෙමනේ. මේ අවුරුද්දේ එහෙම නෙමෙයි. මේ අවුරුද්දේ දැන් ගෙදරටම වෙලා මේ කට්ටියට නත්තල් උත්සවය ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක හොඳ අවස්ථාවක්. ස්වාමි පුරුෂයා භාර්යාව සහ දරුවන් අතර අවබෝධය වර්ධනය කරන්න, එකිනෙකාගේ අවශ්‍යතාවය, තවත් කෙනෙක් මට අවශ්‍යයි කියන හැඟීම වර්ධනය කරන්න මේක හොඳ අවස්ථාවක්. ආගමික පැත්ත කොහොම වෙතත් සමාජීය වශයෙන් බලනකොට හැම පවුලකටම ඒ සහෝදරත්වය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා මේ පවුලට වෙලා, ගෙදරට වෙලා මේ නත්තල් උත්සවය ගත කරන්නට යොමු වීම තුලින්. ඒතකොට නත්තලට හදන නත්තල් ගහ, ඒ වගේම නත්තල් ගවලෙන ඒවා හදාගෙන එහෙම නැත්නම් ගෙදර අනිත් ඈත් එක්ක කතා බහ කරමින් තෑගි භෝග පුවමාරු කරගෙන තමන්ගේ සහෝදරත්වය වර්ධනය කරගන්නට මේක හොඳ අවස්ථාවක් මේ කොවිඩ් නිසා ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ දැන් අවුරුද්දක් පුරාවටම වගේ අපේ ජනතාව, ලංකාවේ ජනතාව ගෙදර ඉන්න පුරුදු වුණා මේකෙන්. නැත්තම් හැමතැනම ඇවිදිනවනේ හැමෝම. එතකොට වෙන්නේ අවධානය අහක යනවා. විවාහ වෙච්ච යුවලක් එක එක්කෙනා වෙත අවධානය යොමු කරන්නේ නැත්නම් ඒ අය අහක යනවා නම් අන්න එතනදී විවිධ දුර්පරීක්ෂාවලට ගොදුරු වෙලා ඒ අයගේ විවාහ ජීවිතය කඩාකප්පල් වෙන්නත් ඉඩ තියෙනවා. මේ විදිහට දැන් තමන්ගේ දරු පවුල තුල තමන්ගේ මූලික ඒ අනන්‍යතාවයේ පසුබිම සොයා ගන්නට හැමෝටම ඉඩකඩ ලැබිලා තිනවා. මේක මම හිතන්නේ අපිට ලැබිච්ච ආශිර්වාදයක් හැටියටත් සලකන්න පුළුවන්. මම දන්නේ අපේ හාමුදුරුවෝ මමත් හිතන්නේ ඊට සමාන අදහසක්. දැන් අපේ බුද්ධ ආගමේ තියෙනවා මේ ඒකෝ අත්ථහිතාය සංවත්තති. එක පුජ්‍යලයක් ඉන්නවා තමන් ගැනම හිතලා තමන්ටම ආදරය කරනවා, අතිශය ආත්මාර්ථකාමීව ජීවිතේ ගොඩනගා ගන්නවා. අනුන් ගැන හිතන්නේ නැහැ. තව පුජ්‍යලයක් ඉන්නවා තමන් ගැන හිතන්නේ නැහැ, අනුන් ගැන හිතනවා. පරහිතායච සංවත්තති. තව පුජ්‍යලයක් ඉන්නවා අත්ථහිතායච පරහිතායච සංවත්තති. ඒ පුජ්‍යලයා තමන් ගැනත් හිතනවා, අනුන් ගැනත් හිතනවා. අවසාන පුජ්‍යලයා නේව අත්ථහිතායච සංවත්තති නේව පරහිතායච සංවත්තති. තමන් ගැනවත් අනුන් ගැනවත් හිතන්නේ නැහැ. මේ සමාජ ජීවත් වෙනවා. දැන් මෙතුමාගේ අදහස හරියටම හරියි. තමන් තමන්ට ආදරය කරන්න ඕනේ. තමන් තමන්ට ආදරය කරලා තමන්ගේ ඇවතුම් පැවතුම් අපි ඔය කොවිඩ් එක එකතු කරලා කතා කරනවා නම් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, තමන්ට දුකක් ඇති නොවන විදිහට තමන්ගේ ජීවිතය රැකගන්න, රජයේ මගින් දෙනු ලබන උපදෙස් පිළිපදින්න, ඒ ඕන කරන උපක්‍රම පිළිපැදලා තමන්ගේ ජීවිතය හදාගන්න ඕනේ. ඒක පළවෙනි පියවර. ඒකම
ඒ තුලින් ඒ ක්‍රියාව හරියට වෙනවා නම් මමත් ඒ ක්‍රියාව මගේ ජීවිතේ වටා එකතු කර ගන්නවා නම් මෙතුමත් මෙතුමගේ ජීවිතේ ඔය කියන ක්‍රියාකලාපය ජීවිතයට එකතු කර ගන්නවා නම් මෙතන ප්‍රශ්නයක් නැහැ. අඩුතරමින් මට පුළුවන් නම් මගේ ජීවිතය ඔය කියන හොඳින් පවත්වාගෙන යන ගමන් අනුන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න උදව් කරන්න. ඒකත් ඊටාම ඉහළම කාර්යයක්. දැන් මේකින් උගන්වන්නේ මේ කොවිඩ් වසංගතයේ තියෙන මේ මොහොතේ තමන් රැකෙන ගමන් අනුන්ගේ ජීවිතත් අනුන් දුකටපත් වීමත් වළක්වා ගැනීමේ වගකීමක් අපිට තියෙනවා කියන එක. එතන තමයි වගකීම. අපි හැමෝටම තියෙන වගකීමක්. ඒ වගකීම තමයි මේ ඉෂ්ට කරන්නට ඕනේ. එහෙම නැත්නම් තමන් ගැන හිතන්නේත් නැතුව අනිත් අය ගැන හිතන්නේත් නැතුව ජීවිතේ ගත කරනවා නම් ඒක මේ සමාජයට කරන ලොකුම හානියක්. බුද්ධ ආගම මේක කෙලින්ම කියනවා. දැන් මෙතුමාගේ අදහසෙනුත් අපිට පැහැදිලි වුණේ නත්තල කියන එක තමන්ගේ නිවසයන් සමග එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා නම් ඒක එතන විතරක් නෙවෙයිනේ ඊළඟ තැනත් ඒක වෙනවා. ඊළඟ නිවසෙත් ඒක වෙනවා. එතකොට හැමෝම එහෙම කරනකොට හැමෝගෙම ජීවිත රැකෙනවා. හැමෝගෙම අයිතිවාසිකම රැකෙනවා. හැමෝගෙම නිරෝගීකම රැකෙනවා. එතකොට ඒකම තමන්ගේ ඔය කියන වටිනා ගුණධර්ම ටික තමන්ට රැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක බොහොම වටිනා අදහසක්. නත්තල් සතියේ විශේෂ දොරමඩලාව සංවාදාත්මක හරසරණිය ආදරය සහ මෛත්‍රිය ගැනයි කතා කරන්නේ. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා මා අවසර ඉල්ලා හිටියා. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ආදරය සහ මෛත්‍රිය ගැන අප කතා කරමින් අපේ ගෞරවනීය කාදිනල් හිමිපාණන් වහන්සේ දැන් නත්තල් උත්සවයට රට සූදානම් වෙනවා වෙනස් විදිහට. පවුලේ නත්තල්. ඉතින් කිතුණු බැතිමතුන් විතරක් නෙමෙයි නත්තල හදවතේ තියෙන මේ රටේ හැමෝගෙම ඔන්න නත්තල් එනවා. ඔන්න නත්තල් කාලය ඇවිල්ලා කියලා මේක මේ අපේ ජනවහරේ තියෙනවා. නත්තල කියපුවාම ඒකේ ඔය නත්තල් අර්ථය විතර නෙවෙයි තව බොහෝ දේවල් කියනවා. හැමෝටම දැන් නත්තල් වගේ තමයි නේද? එහෙම කියලාත් කියනවා. දැන් අපේ තියෙන තව ඉතා වැදගත් ආගමික උත්සව වෙසක් උත්සවේ බෞද්ධයන් හැටියට මුළු රටම ඉතින් වෙසක් උත්සව. ඉතින් හැබැයි බෞද්ධයෝ විතරක් නෙමෙයි නේද වෙසද? මම අහන්න කැමතියි අපේ කාදින හිමිපාණ පුංචි කාලේ වෙසක් බලන්න එහෙම ගිහිල්ලා ඇති නේද? අපෝයෝ අපේ පවුලේ කට්ටියත් එක්ක ඔය ඒ දවස්වල අපි හිටියේ කොළඹ නතර වෙලා හිටියේ. ඉතින් වෙසක් සේවය කියලා බස් දාලා තිබුණා. ඉතින් ඒවා යන්නේ බස් යන්නේ තොරන් තියෙන තැන් එකතු කරලා. ඉතින් අපි මේ වෙසක් සේවයේ බස් එකෙන් අපි යනවා වෙසක් තොප්පියක් එහෙම දාගෙන. අපි ගිහිල්ලා මේ වටේ ගිහිල්ලා ඒ එක එක තොරණ ගාව ඒ බුදුන් වහන්සේගේ ඒ ජාතක කතාව ඇසුරෙන් තමයි හුඟක් වෙලාවට මේ තොරන් හදලා තියෙන්නේ. ඉතින් ඒ ජාතක කතාවට අදාළ කතාව අහගෙන ඉන්නව කවියෙන් කියනවා. විවිධ ක්‍රම වලින් ඕක විස්තර කරනවානේ. ඉතින් අපි ඕක අහගෙන ඉන්නවා. ඉතින් ඒතකොට දන්සලක් තියෙනවා නම් අපි ඕකටත් යනවා. හරිද? ඉතින් මේ සෑහෙන වෙලා යනවානේ ඕක වටේ ගිහිල්ලා එන්නේ. ඒ දවස්වල අපි කුඩා කාලේ නම් හුඟක් තැන්වල තොරන් තිබුණා. පසු කාලයක ඒවා ටිකක් අඩු වුණා මම හිතන්නේ වියහියදම් වල ප්‍රශ්න නිසා වෙන්නට ඇති. නමුත් ඉතින් ලස්සනට සරසලා ලයිට් දාලා මේ බෞද්ධ ගීත වාදනය කරලා ඒ තියෙන පරිසරය නිකන් මිනිස්සු ඔක්කොම යනවා. ඉතින් ඔක්කොම ඉතින් අපිත් ඒකට යන්න පුරුදු වෙලා හිටියා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ගිහිල්ලා බලනවා ඒක. ඉතින් අත වශයෙන්ම අපේ අසල්වාසීන් හිටියා බෞද්ධ අය. ඉතින් ඒගොල්ලෝ සමහරවිට අපිට සමහරවිට දාන එහෙම ගෙනත් දෙනවා. ඉතින් අපි මේක වළඳනවා. ගෙදර අසල්වැසියෝනේ අපි බෞද්ධ එක අය හිටපු නිසා අපි ඊටවසේම ඉතාමත්ම රසවත් කාලයක් ඒ කාලේ මේ අපි කුඩා කාලේ දැනටත් වඩා ඒ සරල පැවැත්මක් වගේ තිබුණේ. දැන් ඉතින් ඔය ටෙලිවිෂන්
ඒවා මේවා ඇවිල්ලා දැන් ඒවා සමහරවල් ටෙලිවිෂන් එකෙන් හරි බලන්න පුළුවන්නේ. ඒ දවස්වල එහෙම නෙමෙයි. ඒ දවස්වල ගිහිල්ලාම බලන්න ඕනේ. ඉතින් මිනිස්සු එනවා මේ ලෝරි වලින් බස් වලින් ඇවිල්ලා. ඉතින් මුළු කොළඹ නගරයේ සහ වටා පිටාව හැම තැනම මේ මිනිස්සු ඇවිදිනවා. ඉතින් හරි රසවත් ඒක අත්දැකීම. ඉතින් මම අපිත් ඉතින් ඒකේ කොටස්කරු හැටියට අත්දැකීම ලැබලා තියෙනවා. ඇත්තටම ඒක ඉතා හොඳ අවස්ථාවක්. අපි කතෝලිකයෝ වුණාට අපිත් ඉතින් ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් එක මම තරුණයෙක් හැටියට මගේ හොඳම මිත්‍රයෝ හිටියා ඔය අම්බලන්ගොඩ ගාල්ල ඒ පැත්තේ. ඉතින් ඔය ගෙවල් වලට ගිහිල්ලා අපි බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර වලට සහභාගී වෙලා තිනවා. පන්සලට ඊටන් ගිහිල්ලා තිනවා ඒ යාළුවොත් එක්ක. ඉතින් අපි ඒ අත්දැකීම් තුලින් ඒ ආభాෂය ලබාගෙන ඔය වෙසක් උත්සවයේම හොඳට සම්බන්ධ වෙසක් වගේම පොසොන් උත්සවයේම ඉතා හොඳට ඒ කටයුතු වල සම්බන්ධ වෙලා තියෙන නිසා අපිට ඒ කාලේ ඉඳලා මේ විවෘත මනස අපිට ඒක උදව්වක් වුණා මේ රටේ අපේ ජනතාවගේ චින්තනය හරියට තේරුම් ගන්න. ඒ අත්දැකීම ලබාගත්තු එක. ඉතින් විශේෂයෙන්ම ආගමික කටයුතු වලදී බුද්ධ ආගමේ ජයශ්‍රී මහ බෝධිය එතකොට මේ දළදා මාලිගාව දළදා වහන්සේ ඒ තියෙන භක්තිය සහ ඒ අපේ බොදුණු ජනතාව තුළ තියෙන ඒ ගෞරවය ඒක අපිටත් සෑහෙන දුරට ලැබුණා මේ ආభాෂය නිසා. ඒ නිසා අපි ඒ ගැන අපේ රට ගැන අපේ රටේ තියෙන ඒ සංස්කෘතිය ගැන අපි ආඩම්බර වෙනවා. අපි සන්තෝෂ වෙනවා. ඒක ඒ ආගමික චින්තනය දියුණු වෙන්නට අපි අපේ සහයෝගය දෙන්නට ඕනේ හැමෝටම. ඉතින් අපි හැමෝම මේ ලෝකේ ජීවත් වෙන්නේ එක ජීවිතයයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒක ජීවිතය තුළ අපි තවත් කෙනෙකුගේ ජීවිතය සන්තෝෂ කරන්න, සුඛිත මුදිත කරන්න අපිට මොන හරි කරන්න පුළුවන් නම් ඒ නිසා අපි හැම දෙයකටම සම්බන්ධ විය යුතුයි. ඒ අයගේ දුකේදී සැපේදී සමහරවිට යම්කිසි කෙනෙක් මැරුණාම අපි ඒක බෞද්ධද කතෝලිකද කියලා අපි බලන්නේ නැහැනේ. අපි ඒවා සේරම දේවල් වලට සහභාගී වෙනවා දාන ධර්ම වලට. ඉතින් හාමුදුරුවෝ වඩිනවා නිවසට මේ මොකක්ද ඒකට කියන්නේ මේ ආගමික කටයුතු වලට දාන ධර්ම දෙනකොට එනවනේ. ඉතින් අපිත් සමහරවිට ගිහිල්ලා පාද දෝවණය කරලා හාමුදුරුවන් පිළි අරන් තියනවා. ඉතින් මේ ඔක්කොම සිරිත් විරිත් තුල අපිත් යම්කිසි ආධ්‍යාත්මික ආభాෂයක් ඒ පසුබිමෙන් ලබාගෙන තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන් හැටියට ඒ ඔක්කොම අගය කරමින් ජීවත් වෙන්නට ඕනේ. ඒකයි මම කියන්නේ. සුහද සාමකාමී සහනශීලී වටපිටාවක ජීවත් වීම මොන තරම් සුන්දරද? අපේ කාදෙන්ල හිමිපාණන් වහන්සේ ඔය පැහැදිලි කරපු වටපිටාව ටිකක් හිතලා බලන්න කොයි තරම් සුන්දරද කියලා. ඒක ඇතුලේ අන්තවාදයට ඉඩක් නැහැනේ. අන්තවාදයේ අන්ධකාරයට ඉඩක් නැහැනේ. කවුරුත් සාමකාමී සුහදව අනේකා ඉවසනවා, අනේකාට ගරු කරනවා. ඒක හරි වටිනවා. අපි හිතුවොත් මේ දශක කීපයකට කලින් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මේ ඔය අන්තවාදී අන්ධකාර ඌ වචන වැඩි තිබිලා නැහැ කියලා මට හිතෙන හොඳම උදාහරණේ මේ මටම කියපු එකක්. දැන් ඔය ඉස්ලාම් බැතිමතුන් සමහර අය කියපු අපි ගිහිල්ලා අපේ පල්ලියේ අපේ දෙයියන්ට යාඥා කරනකොට අපේ මිනිහා එහා පැත්තේ වෙසක් දන්සලේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවලු. මේ අල්හාජ් මොහිදින් බෙග් මහත්තයා. ඉතින් බලන්නකෝ වටිනාම බෞද්ධ ගීයක්නේ අල්හාජ් මොහිදින් බෙග් මහත්තයා ගායනා කරලා තියෙන්නේ. මට මේ ඉස්ලාම් මගේ මිත්‍රයෙක්මයි කිව්වේ අපි ගිහිල්ලා අපේ දෙයියන්ට මෙහෙ යාඥා කර කර ඉන්නකොට අපේ මිනිහා එහා පැත්තේ යන වෙසක් දන්සලේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවලු කියලා. මේ බොහොම මිත්‍රශීලී කෙනෙක් මට ඒ කතාව කිව්වේ. බලන්න ඒක ඇතුළෙම අල්හාජ් මොහිදින් බෙග් මහත්තයලා වගේ අය හිටපු කාලේ ඔය කියන වටපිටාව තමයි. ඕය ඇතුලේ අන්තවාදයට අන්ධකාරයට ඉඩක් තිබුණේ නැහැයි කියලායි මම හිතන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ. මම විශ්වාස කරනවා. දැන් මගේ පරිසරය ගත්තත් මමත් ජීවත් වුණේ. මම මගේ ගම කොටපිටිය කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ දර්ගා නගරයට එහා පැත්තේ තියෙන ගම. මං හිතන්නේ දවසට කීප වාරයක් අපි පුංචි කාලේ අපිට ඇහෙනවා ඉස්ලාම් ජනතාව ඒ අයගේ ආගම කියනවා. සමහරක් වෙලාවට අපේ අම්මලා කියන ඕන දැන් වෙලාව මේකයි. දැන් ඔන්න පල්ලි මේ කෑ ගහනවා කියලා කියන්නේ පල්ලි කතා කරනවා. මේ එතකොට ඒ කියන්නේ ඒ වෙලාව දන්නවා.
ඒකම අපිට හරි හුරු හඬක් ඒක. අපිට නුහුරු දෙයක් නෙවෙයි ජීවිතේ. ඒකම අපි පාසල් යනකොට ඒ පාසලේ මගේම පන්තියේ ඉස්ලාම් ජනතාවත් හිටියා, කතෝලික ජනතාවත් හිටියා. හින්දු අය හිටියේ නැහැ. ඒ පැත්තේ හින්දු අය අඩුයි. එතකොට ආගම් තුනක අයත් එක්ක අපි ජීවත් වුණා. එතකොට ඔය එක යුගයේ කාලයක් තියෙනවා නෝම්බි කාලය. කියන්නේ මුස්ලිම් ජනතාවගේ මේ විශේෂ උත්සව සමයේදී අපිට ඒ ගැන හොඳ හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ හොඳට අපි හඳුනනවා මේ ඒගොල්ලන්ගේ ආගමේ වැදගත්ම කාලේ නෝම්බි කාලේ. එතකොට ඒ ළමයි පාසලට එනකොට ඒ අයගේ හැසිරීම රටාව අපි දන්නවා. ඒගොල්ලෝ මුකුත් කන්නේ බොන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒකම පල්ලිවල උත්සව තියෙනවා කියන අපි දන්නවා. ඒ ගැන අපිට හොඳ දැනුමක් තියෙනවා. ඒක මහා ලොකු ભેද කරන අපිව ඈත් කරන එකක් නෙවෙයි. ඒකම කතෝලික පල්ලියේ එහෙම එකක් තියෙනකොටත් අපි ඒක හොඳට දන්නවා. මග්ගොන, පයාගල, බේරුවල ඒ හරියෙන් උඩට දිගටම පල්ලි තියෙනවා. එතකොට ඒ වගේ තියෙන දැන් නත්තල් කාලෙට බොහොම ලස්සනට ලයිට් දාලා පල්ලිවල පොඩි කාලේ ළමයි ඒව බලන්න යනවා. එතකොට ওই කාලය තුල ඉස්ලාම් අයත් කතෝලික අයත් මෙතුමා කිව්වා වගේ පන්සල් වල වෙසක් උත්සව සහ විශේෂ උත්සව පෙරහැර තියෙනවා නම් යන අපේ රටේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මෑත යුගයේ වෙනකන් මේ බරපතල ගැටලු තියුනේ නැහැ. කලාතුරකින් තමයි මේ වගේ මේ අන්තවාදී ගැටලු ඇති වෙලා තියෙන්නේ අපේ ඉතිහාසයේ ගත්තා. එතකොට මේ ගැටලු වලට මං හිතන්නේ අලුතෙන් බලපාන සමාජගත සමහරට ගෝලීය වශයෙන් බලපාන දේවල් වෙන්නත් පුළුවන්. ඒ ගැටලු පදනම් කරගෙන මං හිතනවා නිකන් අන්තගාමී දේවල් වලට අපේ රටේ ජනතාව ඇදිලා ගිහිල්ලා කියලා. ඉතින් අපි ඒක ඇත්ත වශයෙන්ම කතා කරන්නේ ඊටාම කනගාටුයි. මේ එහෙම ජාතිවාදයක් ආගම්වාදයක් මුල් බැසගෙන නොතිබිච්ච සමාජයක තමයි යම් තරමින් ඒ තත්වයක් උදා වේගෙන එන්නට පටන් ගත්තේ. මම පුංචි නිදර්ශනයක් කියන්නම්. දැන් ඔය මග්ගොන කියන නගරේ තියෙනවා හරියටම දුම්රිය ස්ථානයේ ඉදිරිපිට බෞද්ධ මධ්‍යස්ථානයක්. ඒ බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතෙන් ඒ ඉඩමක් පූජා කරලා ඒ ඉඩමේ හදාගත් එකක්. ඊට පිටිපස්සේ තියෙන්නේ පල්ලිය. මුස්ලිම් පල්ලිය. ඊට ගෙවල් 7-8ක් එහැයින් තියෙන්නේ කතෝලික පල්ලිය. මේ මුස්ලිම් පල්ලියයි පන්සලයි අතර හිසිඩමක් තියෙන බොහොම පොඩි පර්චස් ගානක. ඒ ඉඩම අයිති වෙලා තිබුණේ මුස්ලිම් කෙනෙකුට. ඒ යුගයේ ඒ පන්සලේ හිටිය හාමුදුරුවෝ මේ ඉඩම මේ බුදු පිළිමයක් හදන්න කියලා ඉල්ලුවා කීප වතාවක්. ඒ අය එච්චර කැමති වුණේ නැහැ අයිතිකාරයෝ. පස්සේ මේ බව අර බාකිර් මාකර් මහත්තයා ඇතුළේ ඒ කාලේ හිටිය බේරුවල නායකයින් මුස්ලිම් නායකයින් ගිහින් කිව්වහම එතුමා කිව්වා ගිහිල්ලා බල මේක දීපල්ලා පන්සලට. බලා පාවිච්චි කරන්නේ නැත්නම් විකුණන්න කැමති නැහැ. විකුණන්නගේ ප්‍රශ්නයක් නැහැනේ පන්සලට දුන්නා කියලා. මේගොල්ලෝ පන්සලට මේක විකුණුවා. විකුණුවා මේකේ කොටසක් තියෙනවා මේ පන්සල ටිකක් උඩයි මේ පර්චස් මං හිතන්නේ 4-5ක් තියෙනවා. ඒක පල්ලියේ පැත්තට තමයි බර. පල්ලිය ටිකක් ඉඩමදි. හැම උත්සවයකදීම පල්ලියේ ඔය අවුරුදු ඒ නියමිත කාලේදී කැඳ හදන්න කියලා අර හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියන පොඩ්ඩක් සාදු අපි මෙතන කැඳ ටික හදා ගන්නවා කියලා. මේගොල්ලෝ මේ කැඳ හදන්න මේ ඉඩම පාවිච්චි කරනවා. දැන් ඕක දීර්ඝ කාලයක් ගියා. හැම අවුරුද්දකම ඉල්ලනවා. අන්තිමට හාමුදුරුවෝ හිතුවා දැන් හාමුදුරුවෝ සල්ලි වලට ගත්තේ. හාමුදුරුවෝ හිතුවා මේක අපිට වඩා දැන් අපිට ඕන කරන කොටස අරගෙන බුදු පිළිමේ හැදුවා මේ කොටස මේගොල්ලන්ටම දෙන්න ඕනේ කියලා. හාමුදුරුවෝ ඒ අයට මුස්ලිම් අයගෙන් ගත්ත මේ ඉඩම පර්චස් කීපයක් නිකම්ම ඒ පල්ලියට දුන්නා. මේක අහනවත් ඇති ඒ සමහරක් විට මේක සත්‍ය දෙයක්. ඉතින් බලන්නකෝ කොච්චර ආගමික සහනයක් තියනවද සාමූහික බවක් අපේ රටේ තියනවද කියලා. ওই මග්ගොන නගරේ කතෝලික පල්ලිය තියෙනවා. මේ මං හිතන්නේ බෞද්ධයෝ තමයි අඩු. ඉස්ලාම් කතෝලික තමයි ටිකක් වැඩි. නමුත් කොයිතරම් හොඳ සහයෝගීතාවයක් තියෙන නගරයක්ද. ওই කලබල කාලෙත් මග්ගොන බොහොම අඩුම අවම
තත්ත්වයක් නැති වුණේ. ඉතින් ඕක තමයි මේ රටේ ස්වභාවය. මේ රටේ අපි ජනතන් අපේ රටේ තියෙන සමහර පල්ලි පන්සල් වල ඉඩම් වල තියෙනවා. ඊගාවට මේ පල්ලිවල ඉන්න මුස්ලිම් ජනතාව පන්සල් වල ඉගෙනගෙන තියෙනවා, පිරිවෙන් වල අධ්‍යාපනය ලැබලා තියෙනවා. කතෝලිකයත් අධ්‍යාපනය ලැබලා තියෙනවා. කතෝලික පූජකතුමන්ලා අපේ බෞද්ධ දර්ශනය ඉගෙනගෙන බොහොම ඉහළ උපාධි ආචාර්ය උපාධි ලබාගෙන තියෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා කතෝලික ධර්මය ගැන ඉගෙනගෙන තියෙනවා. දැන් අපේ එක බෞද්ධ භික්ෂුවක් ඉන්නවා මේ කොහෙද ඕස්ට්‍රේලියා කියන රටේ කතෝලික ආගම පිළිබඳ ලොකු දැනුමක් තියෙන හාමුදුරු කෙනෙක්. ඉතින් කැලණි විශ්වවිද්‍යාලයේ මම දන්නවා කතෝලික දර්ශනය පිළිබඳව ඉගෙන ගන්න අය අතර හැමදාමත් හාමුදුරු කීප දෙනෙක් ඉන්නවා. ඊළඟට බෞද්ධ දර්ශනය ඉගෙන ගන්නකොටත් එහෙම ඉන්නවා. එතකොට දැන් මෙතුමා කිව්වා වගේ මේ දෙව්සත්හලේ මේ අර අම්පිටියේ දෙව්සත්හලේ උගන්වන මමත් කාලයක් ගියා අපේ රදිනී ආචාර්යවරයෙක් හැටියට. ටික කලක් ගියා උගන්වන්න පාලි. ඉතින් මේ කොයිතරම් සහයෝගයෙන් ජීවත් වෙච්ච රටක්ද? කොයිතරම් සහයෝගයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? දැන් අපි මේ ওই පහුගිය කාලවල නිකන් ආගම් නායකයන්ගේ යම් එකමුතු වීම වලදී සමහරක් විට අපි නගරයෙන් නගරයට ගියා. අපේ ওই බෙල්ලන්විල නායක හාමුදුරු ඉන්න කාලේ, මාදුලාවේ සෝපිත හාමුදුරු ඉන්න කාලේ අපි යන්නේ කවුරුත් එක්ක එකට. අපි යෝජනා කරනවා අපි එක වාහනයක යන් ඔක්කොම කියලා. ඒ එක වාහනයක යනකොට අපිට දැනෙන්නේ මේ එක පවුලක් වගේ. එකම කට්ටියක් වගේ. ඉතින් මේ මෙතෙන්දි මේ අරගොල්ලෝ වෙනස් මේගොල්ලෝ වෙනස් කියලා නෑ. පුදුම තරම් මේ ඇතැම් විට විහිළු තහළු කර කර ඒ ආගමික දේවලුත් කතා කර කර ඊටත් වඩා ඉක්ම ගිය අර කරුණාව, මෛත්‍රිය, ආදරය අපි අතර ගලා යනවා. දැන් බොහෝ විට මේ අහස්‍යානාවක සීට් එක ගන්නකොට මට මතකයි එක වෙලාවක අර මහනුවර රදගුරුතුමා මේ අපේ මේ වියානි ෆර්නෑන්ඩෝ බිෂොප්තුමා එක සැරයක් කිව්වා මේ මට ඕනේ රාහුල හාමුදුරුවොත් එක්ක යන්න. අපි දෙන්න හැමදාම කතා කර කර යන දෙන්නනේ. මට ඕනේ රාහුල හාමුදුරුවොත් එක්ක යන්න කියලා මගේ සීට් එක ගාවට සීට් එක මාරු කරගත්තා. එතුමා සමහරක් වෙලාවට මේ තැනකට ගියොත් එහෙම එතුමා කියන්නේ මේ හාමුදුරුවන්ට ප්‍රයොරිටි දෙන්න ඕනේ. ඒක අපේ රටේ සිරිතනේ. හාමුදුරුවන්ට ප්‍රයොරිටි දෙන්න. ඒ කියන්නේ එතුමා අනිත් පැත්තට අපි කියනෝ නෑ ඔබතුමන්ලත් මෙතෙන්ට එන්න ඕනේ. අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඔවුනොවුන්ට ගරු කරන්න. ගරු කළොත් තමයි ගෞරව ලැබෙන්නේ. වන්දකෝ පටිවන්දනං පූජකෝ ලබතේ පූජා. කියන්නේ කෙනෙකුට සැලකුවොත් තමයි තව සැලකිලි ලැබෙන්නේ. කෙනෙකුට වැන්දොත් තමයි ඒහා සමාන ගෞරවයක් තමන්ට ලැබෙන්නේ. එහෙම නැතුව අපි මම උසස්ය, මම ගෞරවනීයයි, අනිත් කෙනා අගෞරවනීයයි, අනිත් අය පහත් කියන මේ වගේ ඒවයි හිටියහම එතන හිරවීමක් අපේ තියෙන. ඒ නිසා මම හිතනවා මීට වඩා අපි විවෘත වෙන්න ඕන. එහෙත් යම් සමාජයක තියෙනවා නම් ගොඩනැගිච්ච යම් කිසි ගෞරවයක්, ඒ ගෞරවෙත් ඒ සමාජයට ලැබෙනවා. ඒක නැති කරන්න බෑ. ඒක මං හිතන්නේ වර්තමාන සමාජයේ අපි හොඳට අත්දකිනවා. මෙතුමන්ලා වගේ ශ්‍රේෂ්ඨ ආගමික නායකයන් තුලින් එතුමන්ලා පිළිගන්නවා අපි ජීවත් වෙන්නේ මේ රටේ වැඩිපුර බහුතරයක් බෞද්ධ ජනතාව ජීවත් වෙන සමාජයක. ඒ නිසා අපි ඒකට ඉහළ තැනක් දෙනවා කියලා එතුමන්ලාගේ වචනයෙන්මයි ඒක කියවෙන්නේ. අපි කිව්වොත් ඒක වැරදි එහෙම වුණොත්. එතුමන්ලාගේ වචනයෙන් කියවෙනකොට මං හිතන්නේ අපි බොහොම මේ සතුටුදායක තැනක ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. එතුමන්ට අපේ සමාජයේ ලොකු ගෞරවයක් තිබුණා. විශේෂයෙන් ඔය කාදිනල් পদවියට පත්වීම රටට ගෞරවයක් හැටියට අපේ ජනතාව පොදුවේ සැලකුවා. මේ පාස්කු ප්‍රහාරය දැන් මාස 20ක කාලයක් ගත වෙලා තියෙනවා. අප්‍රේල් 21 වැනිදාවක සිද්ධ වෙච්ච ඒ ප්‍රහාරය පුදුමාකාරයේ කම්පනයක් ඇති කළා අපි හැමෝම තුල. ඒ අවස්ථාවේ කතෝලික සභාවේ නායකයාණන් හැටියට වහන්සේ ක්‍රියා කළ ආකාරය, වහන්සේ කතා කළ ආකාරය පුදුමාකාරයේ අවධානයක් දිනාගත් සමාජයේ පුදුමාකාරයේ ආදරයක්, ලෙන්ගතුකමක් ඇති වුණා. ಜಾති ආගම් ભેදයකින් තොරව හැම කෙනෙක් තුලම මේ අපේ කාදිනල්තුමා කියලා මහා පුදුමාකාරයේ ගෞරවයක්, ආදරයක් ඇති වුණා
අපේ ගෞරවනීය කාදිනල්තුමා පිළිබඳ. අදත් එතුමන්නේ ගෞරවය ඒ ආකාරයෙන්ම රැකගෙන ඉන්නවා. ඒක ඉතා වටින දෙයක්. ඔය අපි කතා කරපු ඒ සුහද සාමකාමී සහනශීලී වටපිටාව කොහේ හරි බිඳුණා නම් බිඳුනේ කොහොමද? දැන් අපි විශ්ව ගම්මාන සංකල්පය ගැන ලෝකෙ බොහොම ජාරුවෙන් කතා කරගෙන හිටියා. කොරෝනාවට පස්සේ දැන් ඒකට පොඩි ප්‍රශ්නයක්. මොකද ලෝකේ එකම ගම්මානයක් නේ විශ්ව ගම්මානේ. විශ්ව පවුලක් කිව්වේ. ඉතින් පවුල ඇතුලේ තොරතුරු මාරු වෙනවා. හොඳ දේවල් ඔක්කොම යනවා. ඒ අසෙම වෛරසුත් යනවනේ හෙට මෙහෙට. ඉතින් විශ්ව ගම්මානය ඇතුලේ අරයට ලෙඩේ හැදුනා මෙහෙටත් එනවා. ඒ රටට හැදුනා මෙහෙටත් එනවා. ඉතින් විශ්ව ගම්මානය ඇතුලේ බැලිනා ලෙඩත් හැදෙනවානේ. ඒ අතරේ ඔය වෛරස කියන ඒවා ඔය ඇහැට පේන්නේ නැති ওই වෛරස වගේම කායික රෝග ඇති කරන වෛරස වගේ මානසික වෛරසුත් එන්න පුළුවන් නේ. ගෝලීය තත්ත්වයන් තුල විශ්ව ගම්මානය ඇතුලේ මානසික වෛරසත් ඇවිල්ලා අපි හිටපු සාමකාමී සහනශීලී වටපිටාව බිඳලා දාන්න පුළුවන්. ඔය පාස්කු ප්‍රහාරයේ වෙලාවේ අපටත් එහෙම හිතුණා. ගෞරවනීය කාදිනල්තුමනි. දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විස්තර කරද්දී ඒ වාර්තාවල පළ වුණා මේ ඒ සහරන් හෂීම් කියන තැනැත්තා කිව්වයි කියලා එතුමාගේ දේශනයක මේක කරන්නේ අර නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච් කියන නගරයේ සිදුවෙච්ච ඒ මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් කියලා. ඒත් වශයෙන්ම මම ඒ ගැන කනගාටු වුණා. මොකද ශ්‍රී ලංකාව තුල අපි කොයි කවුරුත් ඉස්ලාම් ජනතාවට ලොකු ගෞරවයකින් තමයි සැලකුවේ. එහෙම තත්ත්වයක් තියෙද්දි ඇයි මේ රටේ මේ පුද්ගලයන්ට අහිංසක පුද්ගලයන්ට මේ පහර දීම කළේ කියලා. එහෙම ඒ නවසීලන්තේ පහර දීම සිදු වුණා නම් ඒ රටට ගිහිල්ලානේ මේ පහර දීමක් කරනවා නම් කරන්න ඕනේ. මම මේ පහර දීම් කරන්නයි කියලා කියනවා නෙවෙයි. නමුත් මම කියන්නේ අපි මේ ගැන කල්පනා කරලා බැලුවොත් ඇයි අපේ මේ අහිංසක මිනිසුන්ට පහර දුන්නේ කියලා. එතකොට මේකට හැබැයි මම දකිනවා මේ ජාත්‍යන්තර ඉස්ලාමීය ඒ තියෙන අන්තවාදී පිරිස් බිහිවීම එක්තරා විදිහක බටහිර ලෝකයේ මේ ක්‍රිස්තු ධර්මයට යම්කිසි වෛරයක් ඇතිවෙන ක්‍රියාදාමයක් බටහිර ලෝකයේ තුළ සිදුවෙමින් පවතිනවා කියන එක. ඒ ක්‍රියාදාමය තමයි පලස්තීනය පිළිබඳව මතුවෙලා තියෙන ප්‍රශ්නය. මේ පලස්තීනය කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 70 මේ රෝම අධිරාජ්‍ය විසින් යටපත් කරගනු ලැබූ දේශයක්. ඒතර මේ කාලෙදී එහි හිටපු ජුදෙව්වෝ යුදා ජාතිකයෝ තමයි ඒ දේශයේ හිටියේ. ඒගොල්ලෝ සීසී කඩ විසිරිලා ගියා. ගියාට පස්සේ ඒගොල්ලන්ට ඕනේ කරලා තිබුණා ආපහු ඒගොල්ලන්ගේ රට ඊශ්‍රායලයේ ගොඩනගන්න. මේකත් එක්ක මේ කට්ටිය ගියා විවිධ රටවල් වලට. මේගොල්ලෝ ගියා යුරෝපයට. යුරෝපයේදී විශේෂයෙන්ම ඇඩෝල්ෆ් හිට්ලර් කියන ආඥාදායක පාලකයා ඒ ජුදා ජාතිකයන්ට තදින්ම පීඩා ගෙන දුන්නා. ඔවුන්ව ගෑස් කාමර දාලා මරලා දැම්මා. මිලියන 6ක් ජුදෙයින්ව මැරුවයි කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේ සිද්ධිය තුළ මුළු යුරෝපයේම නායකයන්ගේ හදවත ඇතුලේ ලොකු කැලලක් ඇති වුණා. මේ ජුදා ජාතිකයන්ට රටක් නැතිවීම ප්‍රශ්නයක් කියලා. එනිසා ඔවුන්ට රටක් ඇති කළ යුතුයි කියන එක කල්පනා කරලා ඒගොල්ලෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ බලය පාවිච්චි කරලා ඒගොල්ලෝ මේ පලස්තීන දේශය දෙකට කඩලා 1948 එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හරහා ගෙනාපු විශේෂ යෝජනාවක් අනුව මේකේ ඊශ්‍රායලය කියන රට ඇතිකරන්න ඔවුන් බටහිර ලෝකයේ අය විශේෂයෙන්ම ක්‍රිස්තියානි සම්භාවයක් තියෙන රටවල් වල අය තීරණය කළා. ඒක තීරණය කරලා ඒ දේ කරන්නට යද්දී ඇතිවෙච්ච කලබගෑනි ප්‍රශ්න ඇතුලේ ඊශ්‍රායල් රාජ්‍යයේ පිහිටුවපු ඒ නායකයෝ පලස්තීන දේශය කියන ඒ කොටසට ඒ තමන්ගේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඉස්මතු වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන් විවිධාකාරයේ කුමන්ත්‍රණ කරලා ජුදා ජාතිකයේ ජුදා ඊශ්‍රායලය මේ ප්‍රදේශයත් යටපත් කරගත්තා.
යටපත් කරගෙන ඔය අද ඇති වෙලා තියෙන ප්‍රශ්නයට මඟ පෑදුවා. ඉතින් මේ තත්වයේ තුල බටහිර ලෝකයක් බටහිර ලෝකයේ සාමාන්‍යයෙන් මේ අපේ කවුරුත් මේ මිනිස්සු සලකන්නේ මේක ක්‍රිස්තියානි ලෝකය කියලා. නමුත් ඒක ක්‍රිස්තියානිද කියලා මම දන්නේ නැහැ. මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒක ක්‍රිස්තියානි කියලා. නමුත් මේ බටහිර ලෝකයේ මේ ක්‍රිස්තු ධර්මය මේ පලස්තීන ජාතිකයන්ට හිරිහැර කරනවා කියන හැඟීම විශේෂයෙන්ම අරාබිකරේ ජනතාව වෙත ලැබුණා. ඒ අනුව ත්‍රස්තවාදී වැඩපිළිවෙළවල් පටන් ගත්තා මේකට විරෝධය පළ කරන්න. ඒ වැඩපිළිවෙළවල් ඇතුළෙන් ක්‍රිස්තියානි ලෝකයේ තියෙන ඒ තිබිච්ච ওই දේශපාලන නායකයන්ගේ තිබිච්ච දෙබිඩි ප්‍රතිපත්ති මේ රට දෙකට කඩලා ඒගොල්ලන් පිටායව ගෙනල්ලා ඒකේ දාලා ඒගොල්ලන්ගේ දේශය අහිමි කරා කියන වෛරයත් එක්ක මේක අරාබිකරය තුල ඇතිවෙච්ච විප්ලවයක් හැටියට බටහිර ලෝකයට විරුද්ධව ඇතිවෙච්ච විප්ලවයක් හැටියට ත්‍රස්තවාදය කියන එක ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම එක්සත් ජනපදය මෙහිදී ගෙනිච්ච වැඩපිළිවෙල එක්තරා ආකාරයකට දුර්වලයි. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාදාමය තුල මේ ඉස්ලාම් ආගම ත්‍රස්තවාදයට සම්බන්ධයි කියන හැඟීමක් ඔවුන් තුල ජනිත වෙන්නට ගත්තා. ඉතින් ඒ නිසා ඉස්ලාම් ආගම පාලනය කළ යුතුයි කියන හැඟීමක් ඇවිල්ලා ඉස්ලාමෝෆෝබියා කියන අලුත් ෆෝබියාවක් ඔය බටහිර ලෝකේ ඇති වෙන්න ගත්තා. ඉතින් මේ තත්වයේ තුල ඉස්ලාමීය සමහර තරුණ තරුණියෝ ඉස්ලාම් ධර්මයේ අන්තවාදී සමහර ආකල්ප උලුප්පාගෙන බටහිර ලෝකයටත් ක්‍රිස්තියානි ජනතාවටත් විරුද්ධව පෙළ ගැසෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් තමයි ඒ ඔය අපහුගිය අවුරුදු 30-40 පමණ කාලය තුල සිදුවෙච්ච අර ඉස්ලාමීය අනන්‍යතාවය තහවුරු කළ යුතුයි කියන ඒක ඒ විදිහටම පිළිපැදිය යුතුයි කියන ආකල්පය ඉස්ලාමීය තරුණ තරුණියන් තුල ගා දුරට වර්ධනය වෙන්න ගත්තේ. හැබැයි මේකෙදි සමහර වෙලාවට ආයුධ නිෂ්පාදන කරන සමාගම් ආයුධ නිෂ්පාදන කරන සමහර බටහිර ලෝකයේම රටවල් මේ කට්ටියට උදව් කරා මේක අරගලයක් බවට හරවන්න. ඒ තුලින් තමයි ඔය සදාම් හුසේන් කියන නායකයාව පහ කරන්න එතකොට ගඩාෆි කියන නායකයාව පහ කරන්න ඒක පාක්ෂිකව බටහිර ලෝකයේ සමහර රටවල් වල අය කරපු දේවල් වලින් මේ අන්තවාදය වැඩි වුණා. මේක දේශපාලන ව්‍යාපාරයක්. මේ දේශපාලන ව්‍යාපාරය තමයි මේක මේ බටහිර ලෝකයේ ගෙනියන දෙබිඩි ප්‍රතිපත්තියට විරුද්ධව යන ක්‍රියාදාමයක්. ඒ තුල තමයි මේ අපේ අන්තවාදී කණ්ඩායම් ලංකාවෙත් බිහි වෙන්න අරන් තියෙනවා. ISIS කියන්නේ එතකොට ඔය ඇමරිකාවේ ගොඩනැගිලි දෙකකට පහර දුන්නු බින් ලාඩන්ගේ ඒ කණ්ඩායම ඔය කට්ටිය ඔක්කොම මෙන්න මේ ඉස්ලාමීය අන්තවාදය මේක සමහරලාට අපි දන්නේ මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. මේක පෝෂණය කරන සමහර බලවේග සමහර විට මේ බටහිර ලෝකයේම බලවේග වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කාරණා කටයුතු තුල අපේ රටෙත් මේ අන්තවාදය බිහි වෙලා වර්ධනය වෙන්න ගත්තා. මේක ඇත්ත වශයෙන්ම ඉස්ලාම් ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයට පහරක් ඒක. මොකද ඉස්ලාම් ධර්මයේ ශ්‍රේෂ්ඨ ධර්මයක් හැටියටයි මම දැක්කේ. ඒකේ ජීවත් වෙන ඉස්ලාමීය ජාතිකයන්ට ඊටාත්ම හොඳ ආධ්‍යාත්මික පරිසරයක් ඒ දහම තුළ නිර්මාණය වෙනවා. නමුත් මේ ඇමරිකාව සහ මේ බටහිර ලෝකයේ රටවල් ගෙනියන මේ පලස්තීනය සම්බන්ධව ගෙනිච්ච ඒ දෙබෙඩි ප්‍රතිපත්තිය සහ ඒ පසුබිම තුළ ඇති වෙලා තියෙන බටහිර ලෝකයේ ඉස්ලාමීය ධර්මයට දක්වන ෆෝබියාව ඒ සියල්ලම පසුබිම් කරගෙන තමයි මේ අන්තවාදයේ ලෝකේ පුරාම පැතිරිලා තියෙන්නේ. ඒ නිසා මේ අන්තවාදය තුලින් තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා තියෙන්නේ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මම එදා ඒ සිද්ධිය වුණාට පස්සේ මම මේක තේරුම් ගත්තා. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම කතෝලික ජනතාවගෙනුත් ඒ වගේම බෞද්ධ අපේ සහෝදර සහෝදරියන්ගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටියේ
මේ වෙලාවේ මුස්ලිම් ජනතාවට පහර දෙන්න යන්න එපයි කියලා. ඒ මොකද මේක පිටිපස්සේ තියෙන්නේ ජාත්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණයක සේයා. ඒක මම දැක්කා. මේක ජාත්‍යන්තර වැඩපිළිවෙලක්. ඉතින් මේක දැන් අපි බලාපොරොත්තු වෙනවා ඔය පත් කරලා තියෙන ජනාධිපති කොමිසමෙන් මේකේ ඇත්ත తත්වය අපිට එළිදරව් කරලා ඒ වැරදිකරුවෝ ඉන්නවා නම් ඒ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම ඒක සාමාන්‍ය නීතියෙන් කෙරෙන්නට ඕන දෙයක්. අපි කිසි කෙනෙකුට වෛර කරන්නේ නැහැ මේ සම්බන්ධව. හුඟක් මිනිසුන්ගේ ජීවිත අවුල් වුණා. හුඟක් දෙනෙක් අංග විකලයන් බවට පත් වුණා. තවත් බොහෝ දෙනෙක් මිය ගියා. අහිංසක මිනිස්සු. ඒ නිසා අපි මේක අවුලවන්න හදන්නේ නැහැ. අවුලවන්න හොඳත් නැහැ. නමුත් අපේ රටේ ආරක්ෂාව සහ අපේ රටේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් අපි ඉස්ලාම් ජාතිකයන් සියලු දෙනාම සම්බන්ධ කරගන්නට ඕනේ. මේ වැඩපිළිවෙල සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට කියන්න ඕනේ අපි ඔබට වෛර කරන්නේ නැහැ. ඔබට විරුද්ධ නැහැ. ඔබත් අපේ සහෝදර පිරිසක්. ඉතිහාසය තුළ ඉස්ලාම් ආගම අදහන අය අපේ රටේ ජීවිතයට සම්බන්ධ වුණා ඉතාමත්ම කිට්ටුවෙන්. අපේ විදේශීය හමුදාවල් ලංකාවට එනකොට සිංහල රජවරුන් එකට ඉඳගෙන සටන් කරපු පාර්ශවයක් තමයි ඉස්ලාමීය ජනතාව. අපි ඒගොල්ලන්ට වෛර කරන්න හොඳ නැහැ. අපි ඒගොල්ලොත් එක්ක කියන්න ඕනේ ඔබත් මේ රටේ පුරවැසියන් හැටියට අපි මහ ජාතියත් එක්ක එකතු වෙන්න. විශේෂයෙන්ම ඔබගේ අනන්‍යතාවය මේක ඇතුලේ හොයන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ වෙන්ව හිතන්න නෙවෙයි. වෙන් කරන දේ අඩු කරගන්න. දැන් අපි ක්‍රිස්තු ධර්මය තුළ අපි ජීවත් වෙන ක්‍රමවේදය අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ රටේ සංස්කෘතියට සભ્યත්වයට සම්බන්ධ කරලා අපේ ක්‍රිස්තු ජීවිතය ක්‍රිස්තියානි ජීවිතය ගත කරන්න. ඒත් මේ රටේ බහුතර ජනතාව බෞද්ධ. ඒ අයගේ සිත යම් විදියකින් හෝ සැකයකට තුඩු දෙන්නේ නැති ආකාරයෙන් අපි අපේ ආගමික ජීවිතය ගත කළ යුතුයි. ඒ නිසා හැම ආගමක්ම මේ රටේ තියෙන හැම ජාතියක්ම මේ බහුතර ජාතිය සමග මුහුන් වෙන්නට පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි මගේ පණිවිඩය. මම එදා ඉඳලම මේ ගෙනියන මේ මුළු මං කියන හැම දෙයකින්ම මම උත්සාහ කරන්නේ පෙන්වන්න මේක අපේ ලස්සන රට. මේ රටේ උතුම් ඉතිහාසයක් තියෙනවා. සભ્યත්වයක් තියෙනවා. ආගමික ජීවිතයක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අගය කරමින් අපි එක එක්කෙනාගේ ආගමත් අගය කරමින් අපි මේ තුල සාමකාමී සහෝදරත්වය ඇති කරලා මේ රට දියුණු කරන්නට මහන්සි වෙමු කියන එකයි කියන්නේ. කියන්නේ මම කවදාවත් මේ සිද්ධිය වුණත් අපි ඒ සිද්ධිය නිසා කිසිම කෙනෙකුට හිරිහැර කරනවට කැමති නැහැ. අපි ඔක්කොම අල්ලම සහෝදරයෝ හැටියට ජීවත් වෙනවා නම් මේ පොළවේ මේ ලස්සන රට අපේ ඒක ආයි පරද්දන්නේ වෙන කිසිම රටක් අපිව පරද්දන්න බෑ මේ රටේ අපිට දීලා තියෙන සම්පත් වලට. ඒ නිසා අපි මේක අගය කරලා මේකට ආදරය කරලා මේ රටේ ජීවත් වෙන එක විවිධ ජන කොටස් ශක්තිමත් කරලා විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය සහ සભ્યත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන එක තමයි මම හිතන්නේ අපිට තියෙන හොඳම දේ. නිසා මේ ඉස්ලාම් අන්තවාදී අදහස් පතුරවන්න නැතුව ඒ ඉස්ලාමීය ජනතාවට අපි කරන්න ඕනේ ඉල්ලීම තමයි කරුණා කරලා ප්‍රධාන ප්‍රවාහය තුලට එන්න. ඔවුන් එක්ක එකතු වෙන්න. එකතු වෙලා සහෝදරයන් වගේ ජීවත් වෙන්න. ඔබ වෙන් කරන දේ නෙමෙයි ඉස්මතු කරන්නට ඕනේ. ඔබ අපත් සමග එකතු කරන දේ තමයි ඉස්මතු කරන්න ඕනේ කියලා කියනවා නම් මම හිතනවා අපිට මේ රට සුව කරන්න පුළුවන් ඔය හැම දෙයකින්ම. තරුණ පරම්පරාව විශේෂයෙන්ම ඒ මාර්ගයේ නොයවා කටයුතු කරන එක තමයි අපේ වගකීම කියලා මම කියන්නේ. සාමයේ ප්‍රේමයේ පහන් දල්වා අන්තවාදී අන්ධකාරය දුරු කරමු. අපි හැමෝටම මේ පහන් දල්වන්ට එකතු වෙන්න පුළුවන්. දැන් අපි මේ ආදරය මෛත්‍රිය ගැන කතා කළාට අපේ කාදිනල් හිමිපාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට අපි කියවන්නේ මේ ලෝක ගෝලය කියලා ආදරය මෛත්‍රිය මත පදනම් වෙලා තියෙන ලෝකෙකට බලපුවා මේ ලෝක ගෝලය නිකන් වෛරස් බෝලයක් වගේද කියලාත් පිටක හිතනවා. ඒ තරම්ම මේ වෛරසුත් තියෙනවා. ඒ වෛරස් රටවල් ආක්‍රමණය කළාම ඔය කොවිඩ් ආක්‍රමණය කළා වගේ නෙවෙයි. ඒ වෛරස් ආක්‍රමණය කළාම අපි මොකද කරන්නේ? දැන් සහජීවනය එකමුතුව ජීවත් වීම සහජීවනයේ හරි වටිනා ගැඹුරු අර්ථයක් තියෙන වටිනා යෙදුමක්නේ සහජීවනයේ. හැබැයි ඉතින් ඇත්තටම අපි සහජීවනයේ ඇති කරන්නේ කොහොමද? විවිධත්වයේ සහිත සමාජයක සහජීවන
එන්න ඔක්කොමලා එන්න අපුඩියක් ගාලා එන්න ඔක්කොම එකමුතු වෙලා ඉන්න ඕනේ. සහජීවණයෙන් ඉන්න ඕනේ. එහෙම කිව්වට සහජීවණේ ඇති වෙයිද? සැකය තියාගෙන සැක සංකා හදවත් තුල තියාගෙන එහෙම කිව්වට බොරුවට නෑ එකතු වෙලා වාඩි වෙලා ඉඳී ඔය හොඳයි සහජීවණයෙන් ඉන්න හදවතේ ගිනි පුපුරු සැක සංකා දුරු කරන්න. ඒකට අවබෝධය ඕනේ. බලන්න කාදිනලින් පානන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම කොයි තරම් අවබෝධය පුළුල් කරන පැහැදිලි කිරීමක්ද කියලා. මේ අවබෝධය එකිනෙකා පිළිබඳ වටහා ගැනීම තුලින් තමයි අන්තවාදී අන්ධකාරය දුරු කරන්න පුළුවන්. දැන් මම එකක් කියන්න ඕනේ මේ සම්බන්ධව තව වැදගත් දෙයක්. ඒ තමයි අපි මේ අන්තවාදී පිරිස් වලට වෛර කරන්නේ නැහැ. නමුත් අපි කැමති මෙවැනි දේ නැවත සිදු නොවන්නට. ඒකත් ඉස්ලාමීය ජනතාවටත් ඒක අපි කරන සේවයක් වෙනවා. නැවත සිදු නොවන්නට මේක පිටිපස්සේ ඉන්න බලවේග කවුද කියන එක. දැන් ওই ජාත්‍යන්තර වැඩපිළිවෙල ගැන මම කිව්වනේ. ඒ බලවේග කවුද කියන එක හොයාගෙන අන්න ඒ බලවේගයේ ඒ කාරණා එලිදරව් කරන එක ජනතාවට මම හිතන්නේ ලොකු සහනයක් වෙනවා. මොකද අපි ඇත්ත තමයි අපි ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපි සමාව දෙන්නට ඕනේ. අපි අමතක කරන්නට පුරුදු වෙන්නට ඕනේ. නමුත් එහෙම කරන්නත් ඒ අතරතුර ඒක ශක්තිමත් කිරීමක් වෙනවා. අපේ ජනතාවට මේ කවුද මේ වැඩේ කළේ කියන එක පිළිබඳ ඒ සත්‍යය එළිදරව් වෙනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හුඟක් දුරට. නැවත මේ මාතෘ භූමියේ එවන් ඛේදවාචකයක් නොවීමටත් ඒ සොයා ගැනීම වැදගත් වෙනවා. නැවත එවන් ඛේදවාචකයක් මේ මිහිපිට කොහෙවත් වෙන්න හොඳ නැහැ. අපේ මාතෘ භූමියේ වෙන්නම හොඳ නැහැ. මොන්න තරම් ඛේදජනක දෙයක්ද? ඒ ජීවිත, ඒ පල්ලි ඇතුලේ නැති වෙච්ච ජීවිත, ඒ පවුල් වලට නත්තල් නැහැ. ඒ විඳින දුක් අපි හොඳින් ඇස් වලින් දැක්ක මාධ්‍යේ වාර්තා කළා. එවැනි දෙයක් නැවත මේ පොළොව තලයේ නොවිය යුතුයි. ඒ සඳහා සොයා බැලීම ඉතා වැදගත්. උගත් පාඩම්නේ අපි පාවිච්චි කරන්න ඕනේ. අපි උගත් පාඩම් පාවිච්චි කරන જાතියක්ද කියලා අපි වෙනම කතා කරන්න ඕනේ. ඒක වෙනම කතා කළ යුතු කාරණාවක්. මා කිව්ව අවබෝධය තුලින් තමයි සාමයේ, ප්‍රේමයේ, පහන් දල්වා අන්තවාදී අන්ධකාරය දුරු කරන්න පුළුවන්. අවබෝධය ඇති කරන්ට අධ්‍යාපනයේට, ජනමාධ්‍යයට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. අපි පුළුවන් විදිහට කාදිනල්තුමනි මේ වැඩේ කරන්න උත්සාහ කරනවා. අවුරුදු 20ක් දශක දෙකක් මේ දොරමඩලාව වැඩසටහන මේ ආකාරයට විකාශය වුණා. බොහෝ විවිධ දේ, අපූර්ව දේ මේ වැඩසටහනේ වෙලා තියෙනවා. එක අවස්ථාවක මා මේ විවිධ ආගම්වල නායකයන් ගෞරවනීය ස්වාමින් වහන්සේලා ප්‍රමුඛව ඉස්ලාම්, හින්දු, කිතුණු ආගමික නායකයන් එක වේදිකාවකට කැඳවලා විවිධ මාතෘකා ජීවිතය ගැන, ලෝකය ගැන, සබාධම, පරිසරය ගැන කතා කරන සම්ප්‍රදායක් ආරම්භ කළා මේ වැඩසටහන. ඒක ජනප්‍රිය වුණා. ජනප්‍රිය වුණ ආකාරය කියනවනම් මේ වැඩසටහන අවධානයට ලක් වුණා ජපානයේ NHK නාලිකාව. මේ විවිධ ආගම්, විවිධ ජාතීන් ජීවත් වෙන ලෝකයක ඒ ආගම්, ජාතීන්, ජන කොටස් අතර විවිධාකාරයේ ගැටලු, ප්‍රශ්න ගිනිදැල් ඇවිල්ලන ලෝකයක මේක ලෝකයට ආදර්ශයක් කියලා එක වේදිකාවක සියලු ආගමික නායකයන් කැඳවා කරන මේ සාකච්ඡාව ආදර්ශයක් කියලා ජපන් භාෂාවෙන් උපසිරැසි ගන්නවා දොරමඩලාවේ කොටසක් NHK රූපවාහිනී නාලිකාවේ විකාශය කළා. මට ඒකත් මතක් වුණා. ජනමාධ්‍යයට, අධ්‍යාපනයට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් සහජීවනයේ අවබෝධය පුළුල් කිරීම සඳහා මේ වැඩසටහනත් ඒ අර්ථයෙන් ගත්තාම ඓතිහාසික වැඩසටහනක්. මෙහෙම වැඩසටහනක් දොරමඩලාවේ ඉතිහාසයේ නැහැ. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. අපේ කතෝලික සභාවේ ප්‍රමුඛයා නායකයාණන් වහන්සේ මෙහි අපේ රටේ නායකයාණන් වහන්සේ අති උතුම් කාදිනල්තුමා සහභාගී වෙනවා. මේක ඓතිහාසික වැඩසටහනක්. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ආදරය සහ මෛත්‍රිය ගැනයි අප කතා කරන්නේ නත්තල් සතියේ විශේෂ දොරමඩලාව වැඩසටහන. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අන්තවාදී අන්ධකාරය දුරු කරන්නට හොඳම ක්‍රමය සාමයේ, ප්‍රේමයේ පහන් දැල්වීමයි කියලා අපි කිව්වා. අවබෝධය පුළුල් කියන අවබෝධයේ පහන් දැල්වීම තුළින්
අන්තවාදයේ අන්ධකාරය නැති කරන්න පුළුවන්. මේ අවබෝධය අපි ඇති කරන්නේ කොහොමද? අධ්‍යාපනයේට, ජනමාධ්‍යයට, ආගමික නායක කාරකාදීන්ට, දේශපාලන නායක කාරකාදීන් පැවරිලා තියෙන වගකීම ගැන අප ටිකක් කතා කරන්න වටිනවා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා. ඇත්ත වශයෙන්ම මේ මෙතන පුළුල් වශයෙන් ගත්තහම මට දැනෙන දේ තමයි මේ යම්කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක් යම් තැනක සිද්ධ වෙනවා නම්, වැරදි ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් මේ තුල තියෙන්නේ මේ හොඳ නරකනේ. බුද්ධ ආගමේ හැටියට කිව්වොත් අපි කියන්නේ මේ කුසල් අකුසල් නැත්තම් පින්පව් වගේ හොඳ නරකනේ මෙතන තියෙන්නේ. මේ ලෝකේ මිනිස්සු තමන් ලබන අධ්‍යාපනය හරහා වෙන්න පුළුවන්, ආගම ධර්මයේ හරහා වෙන්න පුළුවන්, වෙනත් ක්‍රමවලින් වෙන්න පුළුවන්. මේ ලෝකේ හොඳ මොනවද නරක මොනවද? තමන්ට අයහපත පිණිස පවතින, හානිකර පිණිස පවතින, අනුන්ට අයහපත පිණිස හානිකර පවතින දේ මොනවද කියන අවබෝධය ඔය කියන මොන ක්‍රමයකින් හරි ලබන්න ඕනේ. එහෙම ලැබුවහම ඒ ලබන අවබෝධය මේ තමන්ට විතරක්, තමන්ගේ යහපත විතරක් කියලා බෙදා ගන්න නැතුව මෙතුමා සඳහන් කළා වගේ මේක අනිත් අයටත් මේ తত্ত্বයමයි කියන හැඟීම අපි ඇති කර ගන්න පුරුදු වෙන්න ඕනේ. දැන් සමහරු හිතනවා නම් මේ කියන හොඳ, මේ කියන යහපත් චර්යාව මටයි, මගේ ආගමටයි, දර්ශනයටයි විතරයි කියලා. ඒක හරි මේ පටු තැනක්, පටු අවබෝධයක්. කෙනෙකුගේ ජීවිතයක් තොර කරලා ලබන ආගමික ජයග්‍රහණය මොකක්ද? එහෙම වෙන්න බෑනේ. ඒ නිසා කෙනෙකුගේ ජීවිතේ රකින්නයි ආගම ඕන වෙන්නේ. කෙනෙකුගේ යහපැවැත්ම රකින්නයි ආගම ඕන වෙන්නේ. ඒ වගේම මම රැකෙන්නයි, මගේ යහපැවැත්ම ඇති වෙන්නයි අපිට ආගම ඕන වෙන්නේ. ඒ නිසා මම හිතනවා අපි හැමෝම තුළම ඇතිවිය යුතු මේ පොදු අවබෝධය මේ ලෝකේ ආගම් කියන්නේ අර මා මුලින්ම සඳහන් කළා වාගේ පසුව අපේ ජීවිතවලට එකතු වෙච්ච දෙයක් වගේ හිතමින් අපි පොදුවේ මිනිස් සංහතිය වෙනුවෙන් පැවැත්විය යුතු අපගේ වගකීම අපි හරි හැටි ඉටු කරන්නට ඕනේ. මම පුංචි නිදර්ශනයක් කියන්න කැමති ලැබපු අත්දැකීමක් එක්ක 2013 වර්ෂයේ අගෝස්තු මාසේ මගේ මතක හැටියට 10-11 වගේ දිනක එංගලන්තයේ සිදු වුණා යම් සිදුවීමක්. ඔය ලන්ඩන් නගරයෙන් උඩ තියෙන බර්මින්ගහැම් වල එක සිද්ධියක් වුණා. හිටපු ගමන් එක පවුලක තරුණ පුතුන් දෙදෙනෙක් සහ මවක් ගේ ඇතුළේ ඉඳද්දී පිටින් කවුද ගිනි තියලා. එතකොට බොහොම කෙටි වෙලාවකින් එංගලන්තයේ ගෙවල් තියෙන මේ ලෑලි අරව මේවා ගහලානේ කෙටි වෙලාවකින් මේ රෑ නින්දෙදී මේ දරු දෙන්නයි අම්මයි ගිනි ගත්තා. ඉතින් ගිනි නිවන හමුදාවල් ඇවිල්ලා පොලිසිය ඇවිල්ලා මේකට කරුණු කාරණා හොයනකොට තේරුනේ මේ කළු ජාතික කණ්ඩායමක් විසින් Tamanට එරෙහි වෙලා හිටපු සුදු ජාතික පිරිසකට දීපු දඬුවමක් මේක. ඒගොල්ලෝ හිතුවා මේගේ ඉන්නේ Taman බලාපොරොත්තු වෙන Tamanගේ හතුරා කියලා. නමුත් බැලුවහම මේ නිවසේ හිටියේ මුස්ලිම් කාන්තාවක් සහ ඉස්ලාම් කාන්තාවක් සහ ඇගේ පුතුන් දෙදෙනා. මේ දෙදෙනාගේ ස්වාමි පුරුෂයා නෝර්දන් මේ අයිලන්ඩ්ස් වල එයා මේ මනෝවෛද්‍යවරයෙක්, සයිකියාට්‍රිස්ට් කෙනෙක්. එතකොට වහාම එයාට දැනුම් දුන්න මෙන්න ගේ ඇතුලේ එයාගේ දරුවෝ දෙන්නයි නෝනයි ගිනි ගන්නවා කිව්වහම එයා ඉක්මනින්ම ආවා මේ නගරයට. එතකොට ඒ වෙනකොට එංගලන්තේ ප්‍රධානම නිවුස් එක, හොට් නිවුස් එක හැටියට උනේ දවසේ මේ ගිනි ගන්නවා. තමන්ගේ දරු දෙන්නයි නෝනයි ගිනි ගන්න එක බලන්න එයා ආවා ඔය කියන බර්මින්ගහැම් එයාපෝට් එකට. ඒ එනකොට ගිනි අරගෙන ඉවරයි. එතකොට කවුරු හරි කිව්වා දැන් බලන්න තරම්වත් දෙයක් නැහැ, ගිනි අරගෙන ඉවරයි කියලා. මොකද කරන්නේ? ගෙදෙට්ට යන්න ඕන කියලා කිව්වහම මේ දොස්තර මහත්තයා ඇහුවා මේ මගේ දැන් එතන තත්ත්වය මොකද්ද කියලා හරියට දැනගෙන ගිනි අරගෙන ඉවරයි කිව්වහම එයා කියනවා මේ
එහෙනම් දැන් ඉතින් මම ගෙදෙට්ට ගිහිල්ලා ඇති වැඩක් නැහැනේ. මම මගේ පණ තියෙන දරුවෝ බලන්නයි මම යන්න ඕනේ. පණ තියෙන නෝන බලන්නයි මම යන්න ඕනේ. මම ගෙදෙට්ට යෑමෙන් ඇති වැඩක් නැහැ. ගිහිල්ලා මම තවත් මගේ හිතට දුක පුරවගෙන, වෛරය පුරවගෙන, ක්‍රෝධය පුරවගෙන මම මේ ආපහු එන්න ඕනේ. ඒ නිසා මම ආපහු යනවා. මම යන්නේ නැහැ මගේ නිවසට. හැබැයි මට එක කනගාටුවක් තියෙනවා. මේ අහිංසක දරුවෝ දෙන්නවයි මේ මගේ නෝනවයි මරපු මේ කෲර මිනිස්සු අපරාධ නිකුරුණේ දෙවියන්ගෙන් දඬුවම් ලබනවා. ඒ අය කරපු මහා වරදට ඒ අය දඬුවම් ලබනවා. මට ඒ මිනිස්සු ගැන දුකයි. මේ පණිවිඩය දුන්නේ එදා මාධ්‍යයේ එංගලන්තේ බොහොම ඉහළින් ගිය පණිවිඩයක් මේ. මේ පණිවිඩය තුල තියෙන්නේ මොකක්ද? මේ පණිවිඩය තුල තියෙන්නේ අවබෝධය. ඒ අවබෝධය තමයි අපි අපේ ජීවිතවලට හානි කරන, ජීවිත විනාශ කරන ඒ පුජ්‍යලයෝ පසුපස්සේ හඹා ගිහිල්ලා ඒ පුජ්‍යලයන්ට කරන යම්කිසි මේ සාමාන්‍ය ඒ අයගේ වැරදිකරුවන් කිරීම වගේ දෙයක් නෙවෙයි. ඊට වඩා නිකන් වෛරයක් පිරිමහ ගන්න ජාතියකින්, ආගමකින්, ආගම් වේදයක්, ಜಾති ભેදයක්, ඒ වගේ දෙයක් ඇති කර ගන්නවට වඩා යම්කිසි අවබෝධයක් ඇති කරගෙන අපිට පුළුවන් නම් වුණුන් අතර සමගි සම්පන්නව ජීවත් වෙන්න එක තමයි වැදගත්. මේ බෝම්බ සිද්ධිය ලංකාවේ සිදු වුණාම මම දන්නේ විනාඩි 5ක් 7ක් යනකොට මම මෙතුමට කතා කළා. ඒක අහනකොටම මම මෙතුමට කතා කළා. සාමාන්‍යයෙන් එහෙම උත්තරයක් ලැබෙන්නේ නැහැ මේ වගේ වෙලාවක. එතුමා කාර්යබහුලයිනේ. එතුමා සාමාන්‍යයෙන් අපිට කරදරයක් වුණාම අපි ටිකක් මහා අතිශයෝක්තියින් කියන්න බලන්න. ඉතින් මේක එතුමා කිසිම කලබලයක් නැතුව මෙතුමා කතා කළේ මේ 10ක් 12ක් විතර මේ ආරංචි මේ එක පල්ලියකට කොච්චිකඩේ පල්ලියට ගාලා 10ක් 12ක් විතර මැරිලා වගේ තමයි දැනගන්න තියෙන්නේ. කවුරු හරි එතුමාට මතකද දන්නේ නැහැ. එතුමා මට සඳහන් කළේ කවුරු හරි මෝඩ මිනිස්සු අගයක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා මට එතුමා කිව්වේ. එතුමා කාටවත් ඇඟිල්ල දික් කළේ නැහැ. එතුමා කාටවත් මේ ද්වේෂය පැහැදිලි කළේ නැහැ. එතුමා කිව්වේ කවුරු හරි මෝඩ මිනිස්සු කරපු මෝඩ වැඩක් කියලා එතුමා එදා සඳහන් කළේ. ඊට පස්සේ තමයි එතුමත් අපි දැනගත්තේ මේ ක්‍රියාව මීට වඩා කොයිතරම් බරපතල ක්‍රියාවක්ද කියලා දිගින් දිගට බෝම්බපත් වෙනකොට වෙඩිපත් වෙනකොට. ඒ නිසා මේක එක පැත්තකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එක පැත්තක් අවබෝධ කරගන්නකොට අනිත් පැත්තේ අනවබෝධයෙන් හිටියොත් මේ අයිතිවාසිකම රැකෙන්නේ නැහැ. ඒ නිසා මේ අයිතිවාසිකම් රැකෙන්න නම් යුතුයකම හරියට ඉටු වෙන්න ඕනේ සමාජය. ඒ නිසා යුතුයකම තමයි අපි හැමෝම ඔවුනෝන් කෙරෙහි අවබෝධයෙන් කටයුතු කරමින් ඔවුනෝන් කෙරෙහි අපි ඔය කියන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වගේ ගුණධර්ම අපි තුල ජීවිතයට එකතු කර ගැනීම. ඒකයි මගේ විශ්වාසය. උන්වහන්සේ එදා ක්‍රියා කරපු ආකාරය මුළු මහත් ලෝකේම අවධානයට ලක් වුණා. උන්වහන්සේට තිබුණ ඕනනම් ගිනි තියලා දාන්න. බට කැලේට ගිනි ඇවිලුණා වගේ පට ගාලා ඇවිලෙනවා එහෙනම් එදා. කිතුණු ජනතාව විතරක් නෙවෙයි බෞද්ධ ජනතාව පවා පුදුමාකාරයේ කම්පනයකින් හිටියා. ඕනනම් ගිනි තියන්න තිබුණා. හැබැයි ආගමික නායකයෙකුගේ දුරදර්ශී භාවයේ කදිමට මොනවට විදහා පාමින් උන්වහන්සේ එදා ක්‍රියා කරපු ආකාරය නිවා සුවපත් කරන ආකාරයෙන් ක්‍රියා කළා. හැබැයි ඒක නිවටකමක් කියලා කෙනෙක් හිතනවා නම් ඒක ලොකු වැරදීමක්. එහෙම වෙන්න බෑ. අදත් බොහොම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මොනවද වෙන්නේ? මේක ඇත්තටම සිද්ධ වුණේ කොහොමද කියලා හොයාගන්න එක වටිනවා. නැවත එවන් දෙයක් නොවෙන්න හැබැයි හොයාගන්න ඕන. හැබැයි හොයාගත්තාම තමයි අපිට ඒ උගත් පාඩමක් බවට පත් වෙන්නේ. ගෞරවනීය කාදිනල් හිමිපාණන් වහන්සේ. නෑ ඇත්ත වශයෙන්ම මම හිතනවා මෙවැනි තත්වයන් ඇතිවිය හැකි අපි අපේ ශ්‍රාවකයන්ව අපි එක එක ආගම අදහන අය අපේ ශ්‍රාවකයන්ව අන්තවාදයට තල්ලු කළොත්. ඉතින්
ඒක නිසා තමයි මම කියන්නේ අපිව අනිත් අයගෙන් වෙන් කරන දේවල් ගැන කතා නොකර අපිව අනිත් අය සමග එකතු කරන දේවල් ගැන අවධානය යොමු කරනවා නම් අද සමාජයේ මම හිතනවා අපිට ඉතාමත්ම සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන් කියලා. නමුත් අවාසනාවට පහුගිය අවුරුදු 50 විතර කාලය තුල මේ රටේ සිදුවෙච්ච දේවල් වලදී පැහැදිලි වෙන්නේ අපේ රට නිදහස් කරගන්නට අපි තුල තිබිච්ච ඒ එකමුතුව ඒ ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව අපි නැගී සිට අපේ රට නිදහස් කරගන්න එක ලේ බිඳුවක්වත් හොල්ලන්නේ නැතුව ඒ රට නිදහස් කරගන්න අපේ සිංහල බෞද්ධ සිංහල කතෝලික එතකොට දෙමළ ඉස්ලාමීය නායකයෝ පුදුමාකාර විදියට එකතු වෙලා එදා ලබාගත්තු ඒ ජයග්‍රහණය ඒ නිදහස ඊට පස්සේ අපි තුල තිබුණ ඒ විශ්වාසය අපි මේ රට ගොඩනගමු කියන එක එක්කහුව වෙලා සියලුම දෙනා වෙනස්කම් පෙන්වන්න යන්නේ නැතුව නමුත් මේ පහුගිය අවුරුදු ගාන තුලදී අපි දැක්කා මේ වෙන්වීම මේ බෙදීම එතකොට භාෂාව පදනම් කරගෙන අපි බෙදුණා ඊට පස්සේ අපි අවුරුදු 30ක් යුද්ධ කළා බොහෝ දෙනෙකුගේ ජීවිත විනාශ වුණා දේපල නාස්ති වුණා රට අපස්සට ගියා ඒ යුද්ධය නිසා මේක අපි එකතු කරන වැඩක් නෙමෙයි අපිව වෙන් කරන වැඩක් බවට හැරුණා ඒ නිසා අදත් ඒ හදවත් තාම ජාතික ප්‍රවාහයට ඇතුල් වෙලා නැහැ ඇතුල් කරන්න දෙන්නෙත් නැහැ ඒකත් ඊටාම කනගාටුදායක දෙයක් ඒ ජාතික නායකයෝ මේ විදියට හිතන එක අපි කොහොමද එකතු කරන්නේ කියන එක ගැන හිතන්න ඕනේ අපි කොහොමද වෙන් වෙන්නේ කියන එක ගැන නෙවෙයි ඒ සංකල්පයම තමයි මේ අනිත් කණ්ඩායමත් ඔය පාස්කු ප්‍රහාරය ඇති කරන්නට කටයුතු කරපු කට්ටිය ඒ සංකල්පය තමයි ඉදිරියට ගෙනිච්චේ අපිව එකතු කරන දේ නෙමෙයි අපේ සුවිශේෂී අනන්‍යතාවයේ පමණක් අපි ජීවත් විය යුතුයි කියන එක. ඒ නිසා අපි කුඩා දූපත් හදාගත්තා. මේක ලංකාව දූපතක්. නමුත් අපි ද්‍රවිඩ කියලා වෙනම කොටසක් හදාගත්තා. මුස්ලිම් කියලා අපි වෙනම අනන්‍යතාවයක් හදාගන්නවා. එහෙම නෙමෙයි අපි හිතන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. මීට අවුරුදු 25කට 30කට විතර කලින් කණ්ඩායමක් ආවා මාව හම්බෙන්න. ඒතකොට මම සහායක රදගුරුතුමා වෙලා හිටියේ කොළඹ. ඇවිල්ලා කියන්න අපි ක්‍රිස්තියානි පක්ෂයක් පිටුවමු කියලා. මම කිව්වා කරුණා කරලා දොර ඇරලා තියනවා යන්න. අපිට දේශපාලන පක්ෂ ඕනේ නැහැ. ආගමට දේශපාලන පක්ෂ ඕනේ නැහැ. අපි ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂත් එක්ක තමයි අපි යන්න ඕනේ ඉස්සරහට. අපේ අයිතිවාසිකම් දිනා ගන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා මිසක් විරුද්ධකම් කරලා වෙන් වෙලා නෙමෙයි කියලා මම කිව්වා. නමුත් ඒ අවාසනාවට ඒ තත්ත්වය ඇති වෙලා නැහැනේ. අද තියෙනවා ජාතිය ආගම පදනම් කරගත්තු පක්ෂ. මේ රට බෙදන්නයි ඒ කටයුතු කරන්නේ එහෙම. එතකොට අපිට මේ සාමය ඇති කරන්න බෑ. එතකොට මේ ආදරය වර්ධනය කරන්න බෑ මේ සමාජය තුළ. වෛරයයි වර්ධනය වෙන්නේ. සැකය ඇති වෙනවා එන්නෙම. මේ සැකය වෛරය තුරන් කරන්නට නම් අපි විශේෂයෙන්ම විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන අය අපි එකමුතු වෙන්නට ඕනේ. එකමුතු කරන දේ වෙත බලන්නට ඕනේ. අන්නේ සංකල්පය තුළ තමයි මම කිව්වේ අපි මේ රටේ පුරවැසියන් හැටියට මේ රටේ අනන්‍යතාවයේ ප්‍රධාන මුදුන් අරටුව වන බෞද්ධ දර්ශනය තුලත් මේ රටේ සංස්කෘතිය තුලත් අපි මාංශගත වෙන්න ඕනේ කියලා. ඒ විදිහට තමයි අපි අපේ රට හදන්නට ඕනේ ඔක්කොමලා එකතු වෙලා. ඒ සංකල්පය තමයි යන්නේ. ඒතර අපි බය වෙන්න ඕනේ. අපි පන්සලට පල්ලියට අපි එක එක්කෙනා බලන්නට යනවා කතා කරනවා සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. අපි හැබැයි හැමෝටම කියන්න ඕනේ තම තමන්ගේ අනන්‍යතාවයේ ආගමික ජීවිතය ගත කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් අවහිර කරන්න ඕනේ නැහැ. නමුත් අපි එක රටක් හැටියට හිතමු. නැත්තම් අපිට මේ ප්‍රගතිය ගන්න හම්බෙන්නේ නැහැ කවදාකවත්. අපි බෙදිලා ආරවුල් ඇති කරගෙන ඒවා යුද්ධවලට හැරිලා මොකද මේ මට මතකයි අපේ සිරිසේන ජනාධිපතිතුමා
රෝමෙට ගිය වෙලාවේ සුද්ධෝත්තම පාප්පවහන්සේ ෆ්‍රැන්සිස් පාප්පවහන්සේ අහලා තියෙනවා එතුමාගෙන් ඔබ දන්නවද මේ යුද්ධ ඇති වෙන්නේ ඇයි කියලා. එතකොට කිව්වලු නැහැ මම දන්නේ නැහැ කියලා. එතකොට කිව්වලු පාප්පවහන්සේ ඒකට හේතුව ආයුධ නිෂ්පාදනය කිරීම. ලෝකේ අද තියෙන ප්‍රධානම ප්‍රවාහයේ වෙළඳාම් ආර්ථිකය තුළ ලොකුම තත්ත්වයක් ගන්න වැඩපිළිවෙල තමයි ආයුධ නිෂ්පාදනය. ඉතාමත්ම භයානක ආයුධ නිෂ්පාදනය කරනවා ලෝකයේ විවිධ රටවල් වල. මේ ආයුධ නිෂ්පාදනය කරලා මොනවද කරන්න ඕනේ? පාවිච්චි කරන්න එපා. ආයුධ පාවිච්චි කරන්නේ මොනවටද? යුද්ධයට. ඉතින් යුද්ධ ඇති කරන්නට ඕනේ. අපි දැකලා තියෙනවා පළවෙනි ලෝක මහා යුද්ධය, දෙවෙනි ලෝක මහා යුද්ධයට පස්සේ මේ වනතුරු ලෝක මහා යුද්ධයක් ඇති වෙලා නැහැ. ඒ වෙනුවට වෙලා තියෙන්නේ විවිධ රටවල් වල විවිධ තැන්වල යුද්ධ ඇති කරවලා තියෙනවා. අද අපි ජීවත් වෙන සමාජයේ මේ නපුරු අය මෙහෙ යනවා මෙහෙ ගිහිල්ලා සමහර විට මේවා එක එක ආයතන වෙන්න පුළුවන්, එක එක අරමුදල් වෙන්න පුළුවන්. මේ අරමුදල් යොදවලා ජාතීන් කොටවනවා. ජාතීන් අතර වෙනස්කම් අපේ තියෙනවානේ. ආගම් අතර වෙනස්කම් අපේ තියෙනවානේ. මේ වෙනස්කම් ඉස්මතු කරවලා අපිව කොටවලා මේ ආයුධ අපිට විකුණනවා. මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඔබට මතකද දන්නේ නැහැ මොසාඩ් කියන ඊශ්‍රායෙල් මොකක්ද ඒක කියන්නේ රහස් ඔත්තු සේවය පිළිබඳව මේ විශේෂ විමර්ශනයක් කරනු ලැබුවා යම්කිසි ප්‍රශ්නයක් නිසා. ඒ විමර්ශනයේ වාර්තාව එළියට ආවම ඒ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා මේ මොසාඩ් කියන සංවිධානය අපේ යුද්ධ හමුදාවට පුහුණුවක් දෙනවා කියලා එක්තරා කඳවුරක. ඒට කිලෝමීටර් 3ක් විතර එහායින් තවත් කඳවුරක එම මොසාඩ් සංවිධානයම LTT හමුදාවට පුහුණුව දුන්නා. එතකොට මේ රටේම එකම සංවිධානය හමුදාවටත් පුහුණුව දෙන ගමන් LTT සංවිධානයටත් පුහුණුව දෙන්නේ ඇයි? අපිට තියෙන ආදරයටද? නෑ. අපි ආයුධ මිලදී ගන්නට ඕනේ ඒගොල්ලන්ගේ. ඉතින් අපි කවුද? අපි දෙගොල්ලම දුප්පත් වෙනවා. දෙමළ අයත් දුප්පත් වෙනවා. සිංහල අයත් දුප්පත් වෙනවා. රට පස්සට යනවා. අපි මරා ගන්නවා. අරගොල්ලෝ හම්බ කරනවා. මේක තමයි අද වෙලා තියෙන යථාර්ථය. ඒ නිසා අපිට පුළුවන් ද මේ යථාර්ථය තුල ඒ කුමන්ත්‍රණ වලට අහු වෙන්න? බෑනේ. මේ ඔක්කොම දේවල් මේ අන්තවාදී වැඩපිළිවෙළවල් පිටිපස්සේ ඉන්නේ ඔන්න ඔය රහස්ගත සංවිධාන කියලායි මම කියන්නේ. ඒ නිසා අපි ඒ කුමන්ත්‍රණ වලට අහු වෙන්න හොඳ නෑ. අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. කවුරු හරි අපිට ගැහැව්වොත් අපි හැරිලා ගැහැව්වොත් වෛරය වැඩි වෙනවා. ආදරේ නැතුව යනවා. අපි තනි වෙනවා. කවදා හරි දවසක අපි විනාශ වෙනවා. කෙටෙව්වට කෙට වෙනවද කියලා තීන්දුව කරන්න ඕනේ අපි. යුද්ධය ඇති කරලා ගැටුම ඇති කරලා ආයුධ විකුණන්නෙත් ඒ යුද්ධය ඇති කළා කෙනාම වෙන්න පුළුවන්. මුලින් යුද්ධය ඇති කරනවා, ගැටුම ඇති කරනවා, ඊට පස්සේ ආයුධ විකුණනවා. මුලින් ලෙඩේ ඇති කරනවා, ඊට පස්සේ බේත විකුණනවා. එහෙම දේවලුත් වෙන්න පුළුවන්. ලෝක ඉතිහාසයේ එහෙම දේවල් වෙලා තියෙනවා. මුලින් ලෙඩේ හදනවා, ඊට ටික දවසකට පස්සේ බේත හදනවා. ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරනවා මේ කොවිඩ් එකත් ඔන්න ඔය වගේ කුමන්ත්‍රණයක් කියලා. කාදිනල් පාරන් වහන්සේ එහෙම හිතනවා. එහෙම හිතන්න අයිතිය තියෙන ඕනකට ලෝක ඉතිහාසයේ එහෙම දේවල් වෙලා තියෙනවා. සමහර පුංචි කුප්පියක දාගෙන අරන් එන වෛරසයකින් බැක්ටීරියාවකින් රටක් නැත්තට නැති කරලා දාන්න පුළුවන් ලෝකයක් මේක. ත්‍රස්තවාදයේ ස්වરૂපය අපි හිතනට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේවා ගැඹුරින් හිතන්න ඕන අපේ නායක හඳුරන්නේ. බුද්ධ ආගමේ තියෙනවා මේ සතර සංග්‍රහ වස්තු කියලා. මේක කියන්නේ මේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, පඤ්ඤා කියලා. මේ ප්‍රශ්නයෙන් අපි ගොඩ එන්න නම් මේ කියන ආගම් ಜಾති ප්‍රශ්න වලින් ගොඩ ඇවිල්ලා අපි සුහදශීලීව දැන් අපේ අගරදුකුතුමා ප්‍රකාශ කරන්න වාගේ අපි ඔක්කොම එකට හිතන්න පුරුදු වෙන්න නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 4ක්. මේ ශ්‍රද්ධා කියලා කියන්නේ මේ බුද්ධ ආගමේ තියෙන ශ්‍රද්ධාව, තුනුරුවන් පිළිබඳව තියෙන ශ්‍රද්ධාව කියන එක මම මෙතෙන්දි කියන්න කැමතියි මේ ඔවුනොවුන් අතර පැවතිය යුතු විශ්වාසය කියලා.
දැන් අපිට ඕනෝන් අතර ආගම් අතර අවිශ්වාසයක් ගොඩනගෙනවා නම් පුජ්‍යලියෝ පිළිබඳව සැකක් බියක් ගොඩනගෙනවා නම් එතන සාමයක් නැහැ. ඒ නිසා පළවෙනි පියවර තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඕනෝන්. දැන් මම බෞද්ධ භික්ෂුවක් හැටියට මේ රටේ ජීවත් වෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධයෝ පිළිබඳ සැකක් ඇති නොවන විදිහට ඇවතුම් පැවතුම් ගොඩනගා ගන්න. බෞද්ධයන්ගෙන් අපිට තර්ජනයක් වෙන එකක් නැහැ. බෞද්ධයෝ අපිට බනින එකක් නැහැ. අපිට ගහන එකක් නැහැ. හිරිහැර කරන එකක් නැහැ. වගේ හැඟීම මගේ ක්‍රියාකලාපය තුලින් මම ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි හිතුවොත් ඉස්ලාම් ජනතාවගේ ක්‍රියාකලාපය තුලින් ඕන් පිළිබඳ විශ්වාසයක් අනිත් ආගමිකයන්ට ඇති කරන්න ඕනේ මේ රටේ. මගේ මේ හැසිරීම් රටාව අපි පිළිබඳව අපේ මේ හැසිරීම් රටාව බෞද්ධ ජනතාවට කතෝලික හින්දු ජනතාවට සැකයක් දනවන කාරණයක් නම් ඒ වැඩේ නොකර ඉන්න ඕනේ. මං හිතන්නේ ඒක තමයි කළ යුතු. ඔවුනෝන් අතර විශ්වාසය ගොඩ නැගෙන්නේ නැතුව බෑ. අනිත් ආගම් වුණත් එහෙමයි. ඔවුනෝන් අතර විශ්වාසයේ බිඳ වැටෙනවා නම් ඉන් එහාට සාමයක් පිළිබඳව කතා කරන්න බෑ. කතා කරලා වැඩකුත් නැහැ. ඒ නිසා මින් ඉදිරියට මේ සමාජයේ සාමයේ ගොඩ නැගී යුතු නම් අනුගමනය කළ යුතු ප්‍රධාන පළවෙනි කාරණය තමයි ඔවුනෝන් අතර සැකක් බියක් ඇති නොවන විදිහට ජීවත් වීමේ ජීවන රටාව මේ රටේ සියලුම ආගමිකයන් ඇති කර ගන්නට ඕන. මගේ විශ්වාසයේ හැටියට පළවෙනි ක්‍රියාමාර්ගය ඒකයි. දෙක නීතිගරුක වීම. සීල කියලා කියන්නේ නීතියකට අනුව පැවැත්මනේ. දැන් නීතිගරුක වීම මේ රටේ මිනිස්සුන්ට දැන් මේ රටේ විතරක් නෙවෙයි ඕනෑම රටක මිනී මරන්න පර්මිෂන් දීලා නැහැනේ. මිනී මරන්න අවසරයක් දීලා නැහැනේ. මේ රටේ මිනිස්සුන්ට ගහගන්න අවසරයක් දීලා නැහැනේ. කිසිම රටක මිනිස්සුන්ට ගිනි තියාගන්න බෝම්බ ගහන්න අවසරයක් දීලා නැහැනේ. ඒ නිසා යම් කිසි සමාජයක නීතියෙන් තහනම් කරලා තියෙන වැරැද්දක් ඒ වැරැද්ද නොකර හිටීමට මේ ආගම් ගැන හිතලා හෝ වෙනත් කරුණු ගැන හිතලා ඒවා ඉක්මවා යෑම නොකර නීතිගරුකව ජීවත් වීමේ හැකියාව අපි ඇති කර ගන්න ඕනේ. එතකොට නීතිය කාටත් එකයි, නීතිය කාටත් සාධාරණයි. ඒ නීතිය තුල අපි අපේ හික්මීමක් ඇති කර ගන්නවා නම් මේ පටලැවිලි අඩු වෙනවා. තුන්වෙනි කාරණය තමයි මේ ත්‍යාග කියලා කියන්නේ මේ ඕනෝන් අත්හරින්නත් පුරුදු වෙන්න ඕනේ. මේ අත්හරිනවා කියලා කියන්නේ මේ සියල්ල අත්හැරලා නිවන් දකින්නවා කියන එක විතරක් නෙවෙයි. දැන් මට පුළුවන්කම ලැබෙන්න ඕනේ මගේ හිතට කැමති නැති මම ඒ තරම් ප්‍රිය කරන්නේ නැති වචනයක් මෙතුමන්ගෙන් මම ඇහුවොත් මට ඒක ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. මගේ වචනයක් ඇහුවොත් මෙතුමා ඒක ඉවසන්න ඕනේ. එතකොට මෙතුමා හිතන්න ඕනේ නෑ ඒ හාමුදුරන්ට එක්ක වැරදිලා. එහෙම නැත්නම් ඒ අදහස එකගෙන වුණත් හාමුදුරන්ගේ අනිත් අදහස් වලට මම කැමතියි. ඔබතුමත් එහෙම හිතනවා මමත් එහෙම හිතනවා. හැම ආගමිකයෝම එහෙම හිතනවා. සමාජගත හැමෝම එහෙම හිතන්න පුරුදු වෙනවා නම් මේ ප්‍රශ්නේ නෑ. අපි අත්තරින්නත් පුරුදු වෙන්න ඕනේ. මේ මගේ අදහස තුලම එල්ලිලා ගැබ්බෙලා මගේ අදහස ගැනම හිතුවොත් ආත්මීය වශයෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. ඒ නිසා අපි බෞද්ධයෝ හැටියටත් අපේ අදහස පිළිබඳව අපේකම පිළිබඳව හිතන ගමන් අපිත් යම් කිසි පරිත්‍යාගයක් කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේ රටේ බෞද්ධයෝයි කියලා ඔක්කොම මේ මුළු රටම අනිත් අයත් බෞද්ධ වෙන්න ඕන අය, බෞද්ධ නොවන අය මේ පැතිවලට යන්න ඕන අය, මේ රටෙන් යන්න ඕන අය, අරාබිකරයට යන්න ඕන අය, මේ එහෙම නැත්නම් කොහෙද රෝමයට යන්න ඕන, ඉතාලියට යන්න ඕන. එහෙම එකක් වෙන්න බෑ. බෞද්ධයොත් එහෙම හිතන්න ඕනේ, අනිත් අයත් හිතන්න ඕනේ. තම තමන් හිතන දේම මේ ලෝකේ කවදාවත් වෙන්නේ නැහැ. අනිත් අය වෙනුවෙනොත් හිතේ යම් කිසි ඉඩක් ඉතුරු කරගන්න. මේ ඔක්කොම කරන්න නම් අපේ මොලේ මෙහෙවන්න ඕනේ, බුද්ධිය මෙහෙවන්න ඕනේ. අපිට වඩා වැදගත් වෙන්නේ අපේ ජීවිතේද? එහෙම නැත්නම් අපේ ආගමද?
ආගම වෙනුවෙන් ජීවිතේ පුද කරනවා කියන එක මම හිතන්නේ කොයි ආගමකින්වත් කියනවාද කියලා. ඒක කියනවා නම් ඒකේ එතරම් හොඳ දෙයක් නෙවෙයි. ආගම නෙවෙයි අපිට වටින්නේ. අපේ ජීවිත වටින මිනිස් ජීවිතයි වටින්නේ. මිනිස් ජීවිත යහපත් කරන්න තමයි ආගම් තියෙන්නේ. මිනිස් ජීවිත හදන්න තමයි ආගම් තියෙන්නේ. එතකොට ඒක දෙවෙනි ජීවිතේ තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා ආගම් අතර ජීවත් වෙන අපි අපේ ජීවිත රැක ගැනීමට මිනිස් ජීවිත රැක ගැනීමට ක්‍රියා කරමින් අපි ආගම් අදහන්න ඕනේ. එහෙම නැතුව ආගම් නාමයෙන් මිනි මරන්න, ගිනි තියන්න, බෝම්බ ගහන්න, තව කෙනෙකුට හිරිහැර කරන්න, තව කෙනෙකුගේ දෙයක් උදුරගන්න යම් කිසි කෙනෙක් ක්‍රියා කරනවා නම් එතන ආගමක් නැහැ. ආගම වෙනුවෙන් ක්‍රියා කරන්න ගිහිල්ලා ආගම නැති කරගන්නවා අපි බොහෝ දෙනෙක්. ඒ නිසා මම යෝජනා කරනවා අපි ඔවුනොවුන් අතර විශ්වාසයේ තහවුරු කර ගැනීම, නීතිගරුක වීම, ඔවුනොවුන්ගේ තම තමන්ගේ සිතිවිලි වලම හිර වෙලා ආත්මීය වශයෙන් හිතන්නේ නැතුව අනිත් අය ගැනත් හිතීම, යම්කිසි ප්‍රමාණයකින් ත්‍යාගශීලී වීම සහ බුද්ධිමත් වීම කියන මේ කරුණු හතර ඔළුවට අරගෙන අපි අපේ ආගම් අතර සහජීවනය ඇති කර ගන්නට ඕනේ කියලා. මේ විශේෂ දොරමඩලාව සංවාදාත්මක හරසරණයේ විකාශය වන්නේ නත්තල් සතිය. නත්තල. ඇත්තටම නත්තල කාගේද? මේ ප්‍රශ්නේ විතින් විට අහලා තියෙනවා. මම වර එක දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව හැටියටම යොදාගත්තා. ගෞරවනීය පියතුමන්ලා සහභාගී වුණා. ලෝකේ ලොකුම උපන්දින උත්සවය කියලා. දැන් මම බලාගෙන ගියාම හරිනේ ලෝකේ තියෙන ලොකුම උපන්දින උත්සවය තියෙන්නේ නත්තලට. කෝටි සංඛ්‍යාත ජනතාවක් ඒ උපන්දින උත්සවයේ සමරනවා. ඉතින් ඒක එක විදිහක. සමහරව කියනවා නත්තල චූටි දුවලා පුතාලගේ කියලා. දරුවෝ හරි සතුටක් ලබනවානේ ගවලෙන් හදනවා, සැරසිලි කරනවා. දැන් මේ වෙලාවෙත් ගෙවල් වල ඔය සූදානම තියෙනවා. නත්තල දරුවන්නේ. තව සමහරව ඉඳ හිට මට කියනවා නම් ඇහිලා තියෙනවා නත්තල ඔය වෙලෙන්දන් ඉන්න වෙලඳ මහත්තුරුන්ගේ තමයි නත්තල කියලා. බලපුවම එහෙම කියන්න මොනවාර හේතු ඇති. හැබැයි මේ පාර නත්තල කාගේද? ඒක අපි අහලා බලමු කාදිනල්තුමාත්. නෑ දැන් නත්තල මේ අවුරුද්දේ අපිට ගත කරන්න වෙලා තියෙන මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්කනේ. දැන් එන්නම මේ රට තුල කොවිඩ් ව්‍යාප්ත වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ නිසා අපිට ලොකු වගකීමක් එනවා ඒකෙන්ම. අපි අර මම මුලින් කියාපු විදිහට අපේ ජීවිතවලට වග කියනවා වගේම අනුන්ගේ ජීවිතවලටත් වග කියන්න ඕනේ කියන සංකල්පය තුල අපේ හාමුදුරුවොත් ඒක පැහැදිලිවම ප්‍රකාශ කළා. අපි මේ නත්තල ඊ타මත්ම සංවරශීලී විදියට අනිත් අයට කරදරයක් මේ රෝගය බෝ නොවන විදියට අනිත් අයට ලබා නොදෙන විදියට කටයුතු කරන්න ඒ කරමින් අපි මේ නත්තලේ ප්‍රීතිය භුක්ති විඳිය යුතුයි කියන එකයි මම කියන්නේ. නිසා අපි කරන හැම දෙයක්ම දැන් හුඟක් වෙලාවට අපිව අපේ නිවෙස් වලට යම් විදිහකට හිර වෙලා ඉන්නවා මේ වෙලාවේ සමහර ප්‍රදේශවල අය. ඒක බාධාවක් කරගන්න නැතිව අපේ මුළු පවුලත් එක්කම එකතු වෙලා ඒ නත්තල් සතුට භුක්ති විඳින්න පුළුවන් ඊ타ත්ම සරල අහිංසක විදිහට. මම හිතනවා ඒක තමයි ඔකේ ආධ්‍යාත්මික පැත්තක් තියෙනවානේ. ආධ්‍යාත්මික පැත්ත ඉස්මතු වෙන්නේ වැඩියෙන්ම ඒ විදිහට මේක ගත කළොත්. නැත්තම් මේගොල්ලෝ ගිහිල්ලා යාළුවොත් එක්ක එකතු වෙලා සංදර්ශන පවත්වලා කෑම බීම සහ වැඩියෙන්ම බීම වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා මේ නත්තල කියන එක විනාශ කරන්න පුළුවන්. ඒතර එහෙම කරොත් එහෙම දැන් අපේ කියනවානේ කතාවක් තියෙනවානේ ජනවාරි මාසේ බෝතල් මාසේ කියලා. ඒ මොකද මේගොල්ලෝ ඔක්කොම බෝතල් අරගෙන ඔක්කොම සල්ලි ටික වියදම් කරලා අන්තිමට බෝතල් විකුණනවා. ඒ මාසේ ගත කරන්න. එහෙමනේ බෝතල් මාසය කියලා නමක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ නත්තල කියන එක සමග හුඟක් සම්බන්ධ කරලා තිනවා වෙළඳාම, බඩු මුට්ටු ගැනීම, තෑගි භෝග ගැනීම, ආහාර වැළඳීම මේ ඔක්කොම එක්ක ලොකු මුදල් ප්‍රමාණයකුත් වැය කරන තත්වයක් තියෙනවා. ඉතින් හුඟක් දෙනෙක් Tamanට බැරි ප්‍රමාණයටම ඒක කරනවා. එහෙම කරලා ඉවරලා තමන්ගේ ජීවිතයේ අසහනයටත්පත් වෙනවා. ඒ අර ආධ්‍යාත්මික පැත්ත සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා.
මම හිතන්නේ මේ කොවිඩ් වසංගතය නිසා එක්තරා විදිහකට අපිට පණිවිඩයක් දීලා තියෙනවා දෝ අපි දෙවියන් වහන්සේ ගැන අදහනවා දෙවියන් වහන්සේ අපිට මෙහෙම පණිවිඩයක් දීලා තියෙනවා දෝ ඕවා නතර කරලා මේ පාරවත් අඩු ගානේ මේක හරියට කරන්න කියලා. මොකද අපි හැමදාම කරේ බාහිර දේවල් විතරයි. ඒ නිසා මම හිතනවා මේ මෙදා නත්තල අපිට ලැබෙන ලොකු අවස්ථාවක් ඒ විදිහට ආධ්‍යාත්මික වශයෙන් සහ විශේෂයෙන්ම පවුලේ එකතුවේ සංකේතයක් වශයෙන් දැන් අපි කතා කරන්නේ මේ ක්‍රිස්තු උපත ගැන කතා කරන්නේ පවුලක් ගැනනේ. මරිය වහන්සේ යොසේතුමා සහ ජේසු බිරිඳා මේ පවුලක්නේ. මේ පවුලක් වශයෙන් අපි ඒක ගත කරනවා නම් ඒ ප්‍රීතිය භුක්ති විඳිනවා එක එක්කෙනා පිළිගනිමින් එක එක්කෙනාට ආදරය පාමින් අපි දරුවෝ දෙමව්පියන්ට දෙමව්පියෝ එකිනෙක කෙනාට දෙමව්පියෝ දරුවන්ට ඒ ආදරය පාමින් ආදරේ නිවහනක් ගවලෙනක් වගේ එකක් ගෙදර හදනවා නම් ඒ හදන ගවලෙනට අමතරව ආදරයේ ගවලෙනක් ගෙදර හදනවා නම් මං හිතන්නේ ඒ නත්තල අර්ථවත් නත්තලක් වෙන්න පුළුවන්. වෙසක් උත්සවය සමරපු හැටි ටිකක් හිතලා බලන්න. වෙසක් උත්සවයේ ආධ්‍යාත්මික හරයක් තියෙනවා, ආධ්‍යාත්මික වටිනාකමක් තියෙනවා. හැබැයි මේ ආධ්‍යාත්මික හරය පරයා සමහර දේවල් ඉස්මතු වෙනවද කියලා හිතිච්ච අවස්ථා තියෙනවා. හැබැයි වටිනා වෙසක් සංස්කෘතියක් තියෙනවනේ, සැරසිලි, උත්කර්ෂවත් භාවය. ඒක ඇතුලේ තියෙනවා. දැන් අපේ කාදිනලතුමාම කිව්වනේ පුංචි කාලේ වෙසක් බලන්න ගිය හැටි, දන්සල්ලේම හොයාගෙන ගිය හැටිත් කිව්වනේ. ඒක තිබුණා. හැබැයි කොවිඩ් වසංගතයේ මේ ඇහැට නොපෙනෙන වෛරසය අපට ඇන කියලා දීලා තියෙන මොකද්දෝ අපි නොහිතන පැත්තක්. හරය තියෙනවා. හැබැයි මතු කරලා දීලා තියෙන වෛරසයද කියලා මට හිතෙනවා. ඔය යන ගමන හරියන්නේ නැහැ. මේක හැරෙන්න ඕන කියලා එහෙම කියලා දීලාද කියලා මට හිතුණා. හැම කෙනෙකුටම අලුතෙන් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් බලන්න නත්තල් උත්සවයේ තියෙන ආධ්‍යාත්මික හරය. එහි තියෙන උත්කර්ෂවත් භාවයේ වටිනවා. දරුවෝ ආසයි, එහි තියෙන සැරසිලි වටිනාකම්, එළියට බහැලා යන එක, යාළු මිත්‍රකම් වැඩි දියුණු කරගන්න එක, නෑදෑයෝ යන එක මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේ සැරේ ඒක කරන්න බෑනේ. මේ සැරේ ආධ්‍යාත්මික හරයට තමයි මුල් තැන දීලා මාදුටු ඔබතුමා උපදෙස් දීලා තියෙනවා රට පුරා කිතුණු බැතිමතුන්ට කොහොමද මේ පවුලේ නත්තල සමරන්නේ කියලා උපදෙස් පිළිපැදලා වටිනා අමුතු ආකාරයේ නත්තලක් සමරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අගමහා පඬිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටිය රාහුල අනුනායක ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව අගයමින් මියන්මාර් රාජ්‍ය අගමහා පඬිත කියන ගෞරව උපාධි නාමය ප්‍රදානය කරලා තියෙන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට, ඒ වගේම කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේටත් අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. අපිට ලොකු ගෞරවයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඔබතුමා මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය කාදිනල්තුමාටත් නැවතත් අපි දොරමඩලාවේ මුණ ගැහෙමු. ආයිබෝවන්. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලා